දුවේ පුතේ. පුතේ අපි 15 වෙනි කාණ්ඩය සමග සම්බන්ධ වෙමු. 15 වෙනි කාණ්ඩය. 15 වෙනි කාණ්ඩය. ඒ කියන්නේ 5A කාණ්ඩය. නූතන ආවර්තාවකගේ 5A කාණ්ඩය. කවුද පුතේ 5A කාණ්ඩෙට ඉන්නේ? නයිට්‍රජන්, phosphorus, arsenic, antimony, bismuth. නයිට්‍රජන්, phosphorus, arsenic, antimony, bismuth ඉන්න කාණ්ඩය පුතේ අපි හඳුන්වනවා 15 වෙනි කාණ්ඩය. එහෙම නැත්නම් 5 වෙනි කාණ්ඩය කියලා. පුතේ මේකේ නයිට්‍රජන් වායු අවස්ථාවේ පවතින්නේ ද්විපරමාණුක වායුවක් ලෙස. නයිට්‍රජන් හැරුණාම phosphorus, arsenic, antimony, bismuth කියන සියල්ල ස්වභාවිකව ඝන අවස්ථාවේ පවතින්නේ. පුතේ මේ ඉහළින් ඉන්න සියල්ලම වගේ ලෝහ අලෝහ ලෝහමය ලක්ෂණ පෙන්වුම් කරන 5 වෙනි කාණ්ඩයට එකම ලෝහය තමයි bismuth කියලා කියන්නේ. bismuth තමයි අපි අර ලෝහමය ගති ලක්ෂණයක් අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. පුතේ අර කලින් කාණ්ඩවලදී විශේෂයෙන්ම 1 2 3 කාණ්ඩවලදී අපි දැක්කපු නිරීක්ෂණයක් තමයි මේ ඉහළින් මේ ඉන්න මේ පුංචි මූලද්‍රව්‍ය. කවුද අපේ කාණ්ඩයේ පුංචි කෙනා? කවුද මේ පැංච? පස්වෙනි කාණ්ඩේ පැංච කවුද? නයිට්‍රජන්. නයිට්‍රජන් පුතේ හරිම සුවිශේෂයි. ඔන්න ඕක ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. නයිට්‍රජන් ඇයි සුවිශේෂ වෙන්නේ? නයිට්‍රජන් අනිත් මූලද්‍රව්‍ය වලින් හරි සුවිශේෂයි. නයිට්‍රජන් හරිම සුවිශේෂයි. ඒ හරිම සුවිශේෂ වීම සඳහා බලපාන ප්‍රධාන කාරණා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. ලීනියස් පෝලීන්ගේ විද්‍යුත් ඍණතාව පරිමාණය ගත්තාම නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාවය ආසන්න වශයෙන් 3.08ක් කියලා කියමු. ඊළඟ ඉහළ විද්‍යුත් ඍණතාවය අනිත් කට සාපේක්ෂව මෙයාගේ පුතේ විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි. අනිත් එක මෙයාට පීකා හිස් මේ ඩීකාක්සික නෑනේ. දෙවෙනි ආව විතරනේ තියෙන්නේ. නිසා ඉතා කුඩා පුංචි කෙනෙක්. ඉතා කුඩා කෙනෙක්. ඊළඟ එක තමයි හිස් ඩීකාක්සික හිස් ඩී නැත. ඊට පුතේ ඔබට ඉස්සරහට මේ ගැන සාකච්ඡා කරනකොට ඔයාලට පෙනේ phosphorus, arsenic, antimony, bismuth සාපේක්ෂව නයිට්‍රජන් ටිකක් අපගමනය වෙනවා කියලා. ටිකක් වෙනත් පාර කියන්නේ යාගේ දැක්ම වෙනස්, පාර වෙනස් නේද? හේතුව කරුණු තුනකින් අපිට විග්‍රහ කරන්න පුළුවන්. මොකද්ද මම කතා කරපු කරුණු තුන? ඉහළ විද්‍යුත් ඍණතාවය, ඉතා කුඩා පරමාණු කරේ නැත්නම් පරමාණුක පරිමාණු ඉතා කුඩා ගයක් වීම. මෙයා දෙවන ආවර්තයට අයත් නිසා හිස් ඩීකාක්සික නොමැති වීම. මේ ගැන කතා කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපි අර පෙර කාණ්ඩවල සඳහන් කරා වගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වැදගත් වෙනවා. මොකද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මත තමයි ඒ මූලද්‍රව්‍ය වල රසායනික ගති ලක්ෂණ රඳා පවතින්නේ. නයිට්‍රජන් පරමාණු ක්‍රමාංකය 7යි. phosphorus 15යි. බලමු මෙයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. දැන් පුතේ ඔයාලට ඉතාමත් ශීඝ්‍රයෙන් ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමේ කුසලතාවය තිබිය යුතුයි. 1s2 2s2 2p3 phosphorus 1s2 2s2 2p6 3s2 3p3 arsenic 1s2 2s2 2p6 3s2 3p6 4s2 4p3 දැන් බලන්න පුතේ අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සලකපුවාම මේ සෑම මූලද්‍රව්‍යයකටම පොදු අවසාන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙනවා. මොකක්ද මේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? ns2 np. මේක තමයි පුතේ පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලනකොට අපිට ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ අණුව ලබාගත හැකි එක දත්තයක් නේ ඔක්සිකරණාංකය. මොකක්ද ඔක්සිකරණාංක කියලා කියන්නේ? ඔක්සිකරණ කියන්නේ බන්ධන සෑදීමේදී යම්කිසි ප්‍රභේදයක් විසින් පිට කරන ලබන හෝ ලබා ගන්නාලද හෝ හවුලේ තබා ගන්නාලද ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිබඳ මිනුමනේ ඔක්සිකරණාංක කියන්නේ. එතකොට මේක පැහැදිලි ඕනනම් ඉලෙක්ට්‍රෝන 3ක් පිට කරන්න පුළුවන්.
3ක් ගන්න පුළුවන්. 5ම දීලා දාන්න පුළුවන්. නේද? ඒ වගේ ප්‍රධාන ඔක්සීකරණාංක අපි ඉස්සරහට තව පොඩ්ඩක් බලමු ඔක්සීකරණාංක පිළිබඳව. එහෙනම් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ns2 np3 ඔක්සීකරණාංක අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් මූලික වශයෙන් ඍණ 5 සිට ධන 5 දක්වා ඔක්සීකරණාංක. ඍණ 5 සිට ධන 5 දක්වා ඔක්සීකරණාංක මූලික වශයෙන් අපිට 15 වෙනි කාරණේදී නිරීක්ෂණය කරන්න පුළුවන්. හැබැයි කාණ්ඩය දිගේ පහළට යන විට පුතේ පරමාණුකරය වැඩි වෙනවා. පරමාණුකරය වැඩි වෙනකොට න්‍යෂ්ටික ආකර්ෂණය අඩු වෙනවා. න්‍යෂ්ටික ආකර්ෂණය අඩු වෙනකොට අර ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට තියෙන හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ අර ඍණ ඔක්සීකරණාංක සෑදීමේ හැකියාව කාණ්ඩය දිගේ පහළට යනකොට බිස්මත් වගේ ඉතා ඉහළ පරමාණුකරයක් තියෙන මූලද්‍රව්‍ය වලදී අපිට ඍණ ඔක්සීකරණාංක බලාපොරොත්තු වීමේ හැකියාව ගොඩක් අඩු වෙනවා. එතකොට මේ ධන ඔක්සීකරණාංකය ධන ඔක්සීකරණාංක ගත්තාම ධන 5 තමයි අපිට මේ 5 වෙනි කාණ්ඩේ 15 වෙනි කාණ්ඩේදී අපේක්ෂා කරන්න පුළුවන් උපරිම ඔක්සීකරණ අංකය. ඉතින් නයිට්‍රජන් වගේ මූලද්‍රව්‍යයක් ගත්තාම පරමාණුකරය ගොඩක් අඩුයි. ඒ කියන්නේ න්‍යෂ්ටික ආකර්ෂණය ගොඩක් වැඩි. ඒ නිසා යාට ඉතා හොඳින් ඍණ 3 ඔක්සීකරණාංකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. පුතේ මේ කාරණේදී අපි මූලික වශයෙන් නයිට්‍රජන් ගැන තමයි සාකච්ඡා කරන්නේ. අපි නයිට්‍රජන් ගැන පොඩ්ඩක් කතා කරමු. නයිට්‍රජන් ස්වභාවිකව නයිට්‍රජන් ඉන්නේ වායු ගෝලය තුල N2 විදියට. වායු ගෝලයේ ආසන්න වශයෙන් 5න් 4ක්ම අයිති වෙන්නේ නයිට්‍රජන් වාතය. මේ නයිට්‍රජන් වාතය අපි තියෙන මතයක් නිෂ්ක්‍රීය වායුවක් කියලා. උදාසීන වායුවක් කියලා. ඉතින් නිෂ්ක්‍රීය එකේ අදහස මොකක්ද? රසායනිකව ප්‍රතික්‍රියා කිරීම ඉතා අඩුයි කියන එක. ඇයි නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් වෙන්නේ? අපි සමහර වෙලාවට සූත්‍රිකා බල්බ වල පිරුම් කාරකයක් ලෙස නැත්නම් ආහාර පරිරක්ෂක ඔය කිරිපෙටි පැකට්ටුවක් බිස්කට් ඇසුරුමක් නැත්නම් ඔය පුංචි ළමයි ආහාරට ගන්න ටිපිටි පැකට් එකක් ගත්තාම ඕක පුරවලා තියෙන්නේ වායුවකින්. බොහෝ දුරට මේක පුරවලා තියෙන්නේ නයිට්‍රජන් වාතයෙන්. කිරිපෙටි පැකට්ටුවක් පුම්බලා තියෙන්නේ විවෘත කරපුවම වාතයක් ඉවතර. මොකද්ද මේකේ තියෙන වාතය? නයිට්‍රජන් වාතය. ඇයි මේකට නයිට්‍රජන් වාතය දාන්නේ? නිෂ්ක්‍රීය වායුවක්. නිෂ්ක්‍රීය වායුව. සුදුරු ජීව ක්‍රියාකාරීත්වයේ බොහෝ දුරට නිෂ්ක්‍රීය වෙලා තියෙන්නේ. නිෂ්ක්‍රීය වායුවක් නිසා. ඇයි නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් වෙන්නේ? නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් වෙන්නේ. පුතේ අපි නයිට්‍රජන්ගේ ලුයිස් විලවා දෙමු. නයිට්‍රජන් ද්විපරමාණුක වායුව. ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. ප්‍රබල ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. නයිට්‍රජන් යම් හේකින් රසායනික ප්‍රතික්‍රියා කරනවා නම් මේ බන්ධනය කැඩෙන්න ඕන. ඒ නිසා නයිට්‍රජන්ගේ ත්‍රිත්ව බන්ධන නිසා බන්ධන විඝටනය අසීරුයි. ඒ නිසා පුතේ නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවක් ලෙස අපි හඳුන්වනවා. ඒ හින්දා තමයි කිරිපිටි ඇසුරුම් නැත්නම් ආහාර ඇසුරුම් සූත්‍රිකා බල්බ වල පිරුම් වායුවක් ලෙස නයිට්‍රජන් වාතය නැත්නම් නිෂ්ක්‍රීය වායුවක් ලෙස භාවිතා කරන්නේ මෙන්න මේ ගති ලක්ෂණේ තියෙන හින්දා. පැහැදිලි පුතේ කියන එක right. ඊළඟට පුතේ මේ පරමාණු අරගත්තාම පස්වෙනි කාණ්ඩේ ගැටලුවක් නැහැ. විශේෂයෙන්ම කාණ්ඩයේ ඔස්සේ පහළට යන විට පරමාණුකරය වැඩි විය යුතුයි. ඇයි පරමාණුකරය වැඩි වෙන්නේ? ශක්ති මට්ටම් සංඛ්‍යාව වැඩි වීම කියන කාරණය අනුව. පැහැදිලිද? right. ඊළඟට අපි නයිට්‍රජන් වල රසායනික ප්‍රතික්‍රියා ගැන අපි සාකච්ඡා කරමු. පුතේ අපි නයිට්‍රජන් වල රසායන ගැන සාකච්ඡා කරමු. නයිට්‍රජන් කියන්නේ මම ඔබට පෙර සඳහන් කළා වගේම නිෂ්ක්‍රීය වායුවක්. ප්‍රබල ත්‍රිත්ව බන්ධන තියෙන නිසා වායු අවස්ථාවේ තියෙන්නේ. ඉතින් මේ නයිට්‍රජන් වායුවක් ලෙස භාවිතා කරනවා නම් ඒ භාවිතා කරන්න පුළුවන් ඉස්සලා කියපු විදිහට ආහාර පරිරක්ෂකයක් සූත්‍රිකා බල්බ පිරෝම් කාරකේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට පුතේ මේ නයිට්‍රජන් භාවිතා කරන සුවිශේෂ අවස්ථාවක් තමයි ද්‍රව නයිට්‍රජන් කියන එක. සාමාන්‍යයෙන් නයිට්‍රජන් වල තාපාංකය ඍණ 195.8. ඒ කියන්නේ උෂ්ණත්වයේ සෙල්සියස් එක ඍණ 195 වගේ අගයක් දක්වා ගියාම මේ නයිට්‍රජන් වායු පුතේ ද්‍රවයක් වඩපත් වෙනවා. මේ ද්‍රව නයිට්‍රජන් අපි එදිනෙදා භාවිතා වන හොඳ සීතකාරකයක්. උදාහරණයකදී අපේ රුධිර පටක හැම යනකොට විශේෂයෙන්ම ලංකාවෙන් අක්සි පටක රුධිර පටක නැත්නම් විදේශවල අපි වෛද්‍ය විද්‍යාවේදී වගේ දේහ පටක එහෙට මෙහෙට පරිවහනය කරනකොට පාවිච්චි කරනවා. ඊට අමතරව රුධිර සාම්පල් වගේ දේවල් පරිවහන කිරීමේදී අපිට
ද්‍රව නයිට්‍රජන් භාවිතයට ගන්න පුළුවන්. ඊට අමතරව යම් ඔය සල්ලි කර්මවලදී යම් දේහ කොටස් වල සල්ලි කර්මවලදී අපිට මේ ද්‍රව නයිට්‍රජන් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඊළඟට පුතේ අපි මේ නයිට්‍රජන්ගේ රසායනික ප්‍රතික්‍රියා. ඔයාලා S ගුණයේදී අර ලිතියම් පළවෙනි කාරණේ නේද? දෙවෙනි කාරණේ හිටපු මැග්නීසියම් වගේ කැල්සියම් වගේ ලෝහ අපි දැක්කා නයිට්‍රජන් එක රසායනික ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ඒක සාමාන්‍ය තත්ත්වයට කරන්න බෑ නේද? අපි කරනවා පොඩක් රත් කරන්න ඕනේ. S ගුණයේදී මම හිතනවා ඔයාලා මේක ඉගෙන ගන්න ඇති කියලා. මැග්නීසියම් වායු ගෝලය තුලදී රත් කිරීමක් කළොත් උෂ්ණත්වය වැඩි කිරීමක් කළොත් පුතේ මැග්නීසියම් නයිට්‍රයිඩ් ලා පහ පහෙන් හුරු කුඩා ලබා දෙනවා. ලා පහ පහෙන් හුරු කුඩා ලබා දෙනවා. අපි නයිට්‍රජන් පෙන්නුම් කරන රසායනික ප්‍රතික්‍රියාව සඳහන් කරනවා. ඊළඟට පුතේ ජීව විද්‍යාවේදී අපි සාකච්ඡා කරනවා මේ නයිට්‍රජන් චක්‍රය සම්බන්ධව. පැරණි රසායන විද්‍යා විෂය නිර්දේශය තුලත් මේ නයිට්‍රජන් චක්‍රය ගැන යම් දුරකට අපි විග්‍රහ කරා. පුතේ මේ නයිට්‍රජන් චක්‍රයේදී ඔය අකුණු ගැසීම විදුලි කෙටීම කියන එක නේද? අපි ගොඩක් වැදගත් අංගයක් සඳහන් කරනවා. මොකද වෙන්නේ මේ නයිට්‍රජන් වාතය වායු ගෝලයේ අති බහුතර වායු නේද? නයිට්‍රජන් වාතය. ඊළඟ වායු ඔක්සිජන් මේ දෙන්න රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. රසායනිකව ප්‍රතික්‍රියා කරනවා. දැන් මේක පියවර දෙකකින් වෙන්නේ. මේක NO තවදුරටත් මෙන්න මේක අපිට රියැක්ෂන් ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න පුතේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර රසායනික ප්‍රතික්‍රියාවක් තියෙනවා. හැබැයි ඒක අපි සාමාන්‍ය අවකාශයකට නයිට්‍රජන් සහ ඔක්සිජන් වාතය දැම්මම කියම නැත්නම් වායු ගෝලයේ කොහොමද ඉතින් නයිට්‍රජන් සහ ඔක්සිජන් ඉන්නවනේ. ඒ දෙන්න කොහොමද ගැටීමක් සිද්ධ වෙනවනේ. නමුත් සාමාන්‍ය වායු ගෝල තත්ත්වයකදී සාමාන්‍ය පරිසර උෂ්ණත්වයකදී නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. අර සුවිශේෂ අවස්ථාවක් වෙන්න ඕනේ. අකුණු ගැසීමක් වගේ අවස්ථාවකදී ඉහළ තාප ශක්තියක් ලැබුණොත් ඒ ශක්තිය ආධාරයෙන් ඉහළ තාප ශක්තිය ආධාරයෙන් මෙයාලට මෙන්න මේ විදිහට රසායනිකව ප්‍රතික්‍රියා කිරීමේ හැකියාව තියෙනවා. ස්වභාවිකව විදුලි කෙටීමේදී අපි මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියාව බලාපොරොත්තු වෙනවා. ඊළඟට පුතේ නයිට්‍රජන් ගැන කතා කරනකොට හරිම වැදගත් කෙනෙක් තමයි නයිට්‍රජන්ට පුළුල් පරාසයක ඔක්සීකරණාංක පෙන්වුම් කරනවා. නයිට්‍රජන් පුළුල් පරාසයක ඔක්සීකරණාංක පෙන්වුම් කරනවා. ඉස්සෙල්ලා අපි ඔක්සීකරණාංක පිළිබඳව කතා කරලා අපි දැක්කා නයිට්‍රජන් මොනවද තියෙන ඔක්සීකරණාංක? නයිට්‍රජන්ට තියෙන ඔක්සීකරණ මොනවද? sorry ධන 5 උපරිම අවම ඍණ 3 right එහෙනම් පුතේ ඍණ 3 ඍණ 1 බිංදුව ධන බිංදුව කොහොමද තියෙන්නේ නේද? ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 වගේ මේ වගේ පුළුල් ඔක්සීකරණක අවස්ථා නේද? මේක ටිකක් ලියමු නේද? සියලුම ඔක්සීකරණාංක. ඒ කියන්නේ ඍණ 3 සිට ධන 5 දක්වා තියෙන සියලුම ඔක්සීකරණාංක නයිට්‍රජන් පෙන්වුම් කරනවා. අපි උදාහරණ ටිකක් නේද? විභාගයේදී අපිට වැදගත් මේ ඔක්සීකරණාංක සම්බන්ධව නේද? ඒතර සමහර විට ආහයි ඍණ 3 ඔක්සීකරණාංකන අවස්ථාවක් අපිට රෙඩොක්ස් වලදී එහෙම තුලිත අයනික සමීකරණ නිර්මාණය කිරීමේදී එහෙම ඔක්සීකරණාංක පිළිබඳ දැනුම වැදගත් වේ ඔබට ලුයිස් ව්‍යුහවලදී එහෙම ඊට 3 ඔක්සීකරණාංකයේ තියෙන අවස්ථාවකට හොඳ උදාහරණ තමයි ඇමෝනියා NH3 ඊට 3 ඔක්සීකරණාංක අවස්ථාව තියෙන ඇමෝනියා වාතය ඊට 2 ඔක්සීකරණාංක අවස්ථාව උදාහරණයක් කියන්න හයිඩ්‍රසීන් ප්‍රොපර්ටි ඉන්ධනයක් ලෙස භාවිත කරනවා N2H4 हाइड्रोसिन प्रॉपर्टी इंधन एक भावित गන්න පුළුවන් प्रॉपर्टी इंधन ऋण 1 ऑक्सीकरण का अवस्था ऋण 1 हाइड्रोक्सिल अमीन NH2OH
හයිඩ්‍රොක්සිලම් NH2H බිඳුව ඩයිහයිඩ්‍රජන් ස්වභාවික N2 ගන්න පුළුවන්. ධන එක ඔක්සීකරණක අවස්ථාව N2O සිනහ වායු ලාභ්‍යස් N2O ධන දෙක ඔක්සීකරණක අවස්ථාව NO ධන තුන අවස්ථාව N2O3 ධන හතර අවස්ථාව උදාහරණයක් ධන හතර අවස්ථාව NO2 එහෙම නැත්නම් N2O4 කියන අවස්ථාව අපිට ගන්න පුළුවන්. ධන හතර අවස්ථාව ධන පහ අවස්ථාව N2O5 දැන් අපි අර HNO3 නයිට්‍රික් අම්ලයක විදිහට අපේක්ෂා කරන්න පුළුවන්. එහෙනම් පුතේ මූලික වශයෙන් මේ නයිට්‍රජන් වල ඔක්සීකරණාංක යටතේ දැනගත යුතු වැදගත්ම කාරණේ තමයි නයිට්‍රජන්ට පුළුල් පරාසයක ඔක්සීකරණාංක පෙන්වුම් කරන්න පුළුවන්. මොකද ඍණ 3 ඍණ 2 ඍණ 1 බිඳුව ධන 1 ධන 2 ධන 3 ධන 4 ධන 5 ඍණ 3 සිට ධන 5 දක්වා තිබිය හැකි සියලුම ඔක්සීකරණාංක නයිට්‍රජන්ට පෙන්වුම් කරන්න පුළුවන්. නේ? එතන ඍණ 3 තියෙන ඇමෝනියා, ඍණ 2 තියෙනවා හයිඩ්‍රසී ප්‍රොපර්ටින්දනයක්, ඍණ 1 හයිඩ්‍රොක්සි ඇමීන්, බිඳුව ඩයිහයිඩ්‍රජන්, ධන 1 N2O, ධන 2 NO, ධන 3ට N2O3, ධන 4ට NO2 නැත්නම් N2O5, ධන 5ට N2O5, HNO3 වගේ උදාහරණ ගන්න පුළුවන්. මේ උදාහරණ වලට අමතරව තවත් මේ ඔක්සීකරණාංක සහිත සංඝටක අපිට ඉස්සරහට හම්බ වෙනවා. ඊළඟට පුතේ මම මේක අවස්ථාව කරගන්නවා අපිට ඔය සමහර විභාග ප්‍රශ්න පත්‍රවලදී ලුයිස් ව්‍යුහ ඇඳීමේදී සැකිල්ල පිළිබඳව අපිට යම් ගැටලු ඇති වෙලා තියෙනවා. එතකොට මේ N2 N2O NO N2O3 NO2 N2O5 N2O4 HNO3 මෙන්න මේ සංකටකවල අපි ලුයිස් ව්‍යුහ අඳින්න පුරුදු වෙනවා. ලුයිස් ව්‍යුහ මම විශ්වාස කරනවා ඔයාලා දැන් මේ වෙන විටත් දැන් ඒව ඉගෙනගෙන තියෙන හින්දා ලුයිස් ව්‍යුහ අඳින්න පුළුවන් මේ කියලා. මම නිකන් මේකෙන් තෝරගත්ත වැදගත්කේ කීප දෙනෙක් මම ලුයිස් ව්‍යුහ අඳින්න උත්සාහ කරනවා. සමහර විට ඔබට මේක ඉස්සරහට වැදගත් වෙයි. විශේෂයෙන්ම උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නයේදී මම විශ්වාස කරනවා ඔබට මේක මම මේ කියන කාරණා ටික වැදගත් වෙයි කියලා. ඒකයි මම මේක ඔබට කරන්නේ. N2 ගත්තාම පුතේ සැකිල්ල ගැටලුවක් නැහැ. මේ විය යුතුයි. මොකද ඔක්සිජන් මධ්‍ය පරමාණුවක් වෙන්නේ සාමාන්‍ය මධ්‍ය පරමාණු වෙන්න ඕනේ. විද්‍යුත් ඍණතාවය වැඩි කෙනෙක්. ඒ නිසා සැකිල්ල මේ විය යුතුයි. N2O. එතකොට නයිට්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙනවා. 10යි 6යි 16යි යුගල් 8යි දෙකක් ගියා යුගල් 6යි නයිට්‍රජන් ප්‍රමුඛ ස්ථානයේ ගැටලුවක් නැහැ. එතකොට මේ දෙන්නගේ ගත්තාම නයිට්‍රජන් ඔක්සිජන්ට බැඳලා ඉන්න හින්දා මේ දෙන්නගෙන් වඩා විදුලියට මෙයා. අපි යාට ප්‍රමුඛ ස්ථානේ ලබා දෙමු. එතකොට ඍණ 1යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 5යි තිබුණේ දැන් 7ක් තියෙනවා. ඍණ 2යි මෙතන ධන 3ක් මේ විදිහට නිර්මාණය වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ඍණ 2 අහෝසි කර ගන්න පුළුවන් මේ විදිහට දායක බන්ධනයක් නිර්මාණය වෙනවා. එතකොට ඍණ 1 සහ ධන 2 බවට පරිවර්තනයක් සිද්ධ වෙනවා. තාපිට ඕනනම් තව ඉලෙක්ට්‍රෝන යුගලයක් මේ විදිහට දීලා එතකොට අපිට ආරෝපණය අහෝසි වෙලා ධන 1 ආරෝපණයක් තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේක තමයි බලාපොරොත්තු වෙන්න පුළුවන් ලුයිස් ව්‍යුහය N2O වල බලාපොරොත්තු වෙන්න පුළුවන් ලුයිස් ව්‍යුහ මෙන්න මෙයා. ඊට අමතරව අපිට ඕන නම් මෙන්න මේ වගේ ලුයිස් ව්‍යුහ බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ විදිහට එකසාර ඉගල් මෙන්න මේ විදිහට තියෙන ව්‍යුහයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේක්ෂා කරන්න පුළුවන් අනසහ N2O වල ලුයිස් ව්‍යුහ. මොකද මේ ලුයිස් ව්‍යුහ පිළිබඳව දැනුම සමහර විට ඔබට
වැදගත් වෙයි. ඒකයි මම කතා කරන්නේ. ඊළඟ පොතේ අපි ගමුකෝ N2O3 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 එතකොට නයිට්‍රජන් පරමාණු දෙන්නෙක් ඉන්නවා. ඔක්සිජන් පරමාණු 3 දෙනෙක් ඉන්නවා. සැකිල්ල පුතේ මෙන්න මේ වගේ සැකිල්ලක් අපිට පැවතිය යුතුයි. මේ සැකිල්ල ගත්තාම නයිට්‍රජන් 2යි 10යි ඔක්සිජන් 3 දෙනයි 6 වර 3 18යි 18යි 10යි 28යි යුගල් 14යි 14න් 4ක් ගියාම යුගල් 10ක් තිබිය යුතුයි. වඩා විද්‍යුත් මූලද්‍රව්‍යයට ප්‍රමුඛ ස්ථානවලදී මේ 10 දෙන්න. තව එක්කෙනෙක් ඉන්නවා. ඒතර එයා දෙන්නේ මේ නයිට්‍රජන් නයිට්‍රජන් වඩා විද්‍යුත් තියෙන. දැන් බලන්න මෙයා වටා ඔක්සිජන් දෙන්නෙක් ඉන්නවා. ඒතර බලපෑ වැඩි. මම අඩු. ඒ නිසා අපි මෙයාට දෙන්න බලන්න. ඒතර ඍණ 1යි මෙතන දාන 2යි මෙතන 1යි 2යි 3යි 4යි දාන 1යි. එතකොට අපිට ඕන මෙතන දායක බන්ධනයක් නිර්මාණය වෙන්න පුළුවන්. මේ ආකාරයට අෂ්ටකයේ සම්පූර්ණ. එතකොට මෙතන ඍණ 1ක් වෙනවා. මෙතන දායක බන්ධනයක් නිර්මාණය වෙන්න පුළුවන් මේ විදිහට. නිර්මාණය වුණාම මේ සම්පූර්ණ මේ තමයි පුතේ N2O3 සඳහා ඇදී හැකි වඩාත්ම පිළිගත හැකි ලුයිස් N2O3. පහෝගිය අවස්ථාවකදී මේ පිළිබඳ දැනුම ඔබගෙන් පරීක්ෂා කරලා තියෙනවා. N2O3 සම්බන්ධව. පැහැදිලිද? මම හිතනවා තවදුරටත් ඔබගේ විෂය නිර්දේශ අඩංගු කරුණුත් එක්ක මේ ලුයිස් වීවර් ඇඳීම පිළිබඳව පොඩ්ඩක් හුරු වෙන්න. එතකොට ඔබට මේ තියෙන ගැටලු අවම කරගන්න පුළුවන්. පුතේ අපේ ඊළඟ ප්‍රවේශය නයිට්‍රජන් සම්බන්ධවම තමයි නයිට්‍රජන්ගේ ඔක්සෝ ආම්ල. නයිට්‍රජන්ගේ ඔක්සෝ ආම්ල. මොනවටද ඔක්සෝ ආම්ල කියලා කියන්නේ? යම් කිසි අම්ලයක ඔක්සිජන් ක්‍රියාකාරී වෙනවා නම් අපි ඒකට කියනවා ඔක්සෝ ආම්ලයක් කියලා. එතකොට නයිට්‍රජන් හදන ප්‍රධාන ඔක්සෝ ආම්ල දෙන්නෙක් ඉන්නවා. නයිට්‍රජන් හදන ප්‍රධාන ඔක්සෝ ආම්ල දෙන්නෙක් ඉන්නවා. කවුද? HNO2 නයිට්‍රස් අම්ලය. අනිත් කෙනා HNO3 නයිට්‍රික් අම්ලය. නයිට්‍රස් අම්ලය සහ නයිට්‍රික් අම්ලය කියලා. මේ දෙන්නගේ ලුයිස් වීවර් අපි සැකිල්ල පැහැදිලි? නයිට්‍රික් නයිට්‍රස් අම්ල HNO2 සහ HNO3 වල අපි දැන් ලුයිස් වීවර් ඇඳලා තියෙනවා. මේ ඇඳපු ලුයිස් වීවර් පිළිබඳ දැනුම පුතේ ඔබට වැදගත් වෙයි ඉස්සරහට. අපි දැන් නයිට්‍රික් සහ නයිට්‍රස් වල යම් ගුණ යම් රසායනික ගුණ පිළිබඳ අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ. අපි නම් පුතේ මුලින්ම මේකෙන් HNO2 ගැන කතා කරමු. HNO2 ගැන මොකද කියන්නේ? භාෂ්මිකතාවය කීයද? ඒක භාෂ්මිකයි නේ. OH කාර්බන් එකයි තියෙන්නේ. භාෂ්මිකතාවය එකයි. HNO2. HNO3 තරම නෑ. මෙයාගේ ප්‍රබලතාවය අඩුයි. ආම්ලිකතාවය අඩුයි. දුබල ආම්ලයක් විසින් පඳුරන්නේ අවර්ණ ද්‍රාවණයක්. HNO2 කියන්නේ දුබලතාවයේ අඩු ඒක භාෂ්මික අවර්ණ ද්‍රාවණයක් විදිහට තමයි මේක තියෙන්නේ. සාමාන්‍ය පුතේ විද්‍යාගාරයේදී HNO2 කියලා වායුවක් නෑ. HNO2 කියලා අම්ලයක් නෑ. අම්ලයක් නේ වායුවක් නේ අම්ලයක් නේ. ඒක අපි විද්‍යාගාරයට ගිහිල්ලා බැලුවොත් එහෙම ඔයාලා විද්‍යාගාරේ පෙරලා හෙව්වත් ඔයාලට HNO2 කියලා අම්ලයක් නම් නෑ හොයාගන්න HNO3 කියලා අම්ලයක් නම් තියෙනවා. ඒ විද්‍යාගාරවල HNO2 අම්ල එවන්නේ නැති. HNO2 කියන පුතේ අස්ථායි අම්ලයක්. කියන්නේ HNO2 අම්ලේ තිබුණොත් මේක වායු වල ඔක්සිජන් සමග නැත්නම් ඔක්සීකරණයට භාජනය වීමේ HNO3 බවට පත් වෙනවා. නිෂ්පාදකයා අපිට HNO2 නිෂ්පාදනය කරලා අපේ පාසල් විද්‍යාගාරයට ලැබෙන විටත් බොහෝ විට මේ HNO2 ඔක්සීකරණය වෙලා තියෙන්න පුළුවන් HNO3 බවට. මොකද වෙන්නේ? HNO2 ඉතාමත්ම පහසුවෙන් පුතේ ඔක්සීකරණය වෙනවා. ඉතාමත්ම පහසු ප්‍රතික්‍රියාවක් මේක. HNO3 NO සහ ජලය බවට. ඉතාමත්ම පහසුවෙන් ඔක්සීකරණය වෙනවා. ඉතාමත්ම පහසුවෙන් මේක ඔක්සීකරණය වෙන්න පුළුවන්. මේ
ඔක්සිකරණය වීමේ හැකියාව කියලා පහසුයි. ඒ නිසා අපි පොතේ විද්‍යාගාරයේ සාමාන්‍ය HNO2 කියලා අම්ලයක් ගබඩා කර තියාගන්නේ. මේක ඉතා පහසුවෙන් HNO3 බවට මේක මොකද? ඔක්සිකරණයකට භාජනය වෙන්න පුළුවන්. මේ ඔක්සිකරණයෙන් ලැබෙන NO තවදුරටත් ඔක්සිකරණය වෙලා NO2 වායුව ලබා දෙන්න පුළුවන්. NO2 වායුව. මෙයාත් අපිට වැදගත් වේ NO2 වායුව. තහු දුබුරු පාටකුරු ආම්ලීය ගති ලක්ෂණ තියෙන වායුවක්. එහෙමනම් අපි හිතමුකෝ අපි මොනවා හරි ක්‍රමයකින් HNO2 අම්ලය නිපදවාගෙන විද්‍යාගාරය තුල ගබඩා කර තිබ්බා කියලා ආරක්ෂිතව. කොයිතරම් ආරක්ෂිත ගබඩා කරත් මේක ඔක්සිකරණය වෙන්න පුළුවන් HNO3 NO සහ ජලය බවට. මේ NO තවදුරටත් ඔක්සිකරණය වෙලා රතු දුබුරු NO2 බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අපිට අන්තිමේට රතු දුබුරු පැහැයට හුරු ද්‍රාවණයක් තමයි නිරීක්ෂණය කරන්න වෙන්නේ HNO2. පුතේ HNO2 වඩා අපිට ගොඩාක් වැදගත් මේකෙදී නයිට්‍රික් ආම්ලය. හරි ප්‍රබල කෙනෙක්. දරුණු කෙනෙක්. නේද? රාජ්‍ය ආම්ලය භාවිතා කරනවා නේද? රාජ්‍ය ආම්ලය පාවිච්චි කරන්නේ නේද? සමහර තැන්වලදී නේද? අවශ්‍ය කාරණාවලදී පාවිච්චි කරන්න පුළුවන්. හානිදායක කාරණාවලදීත් මේ රාජ්‍ය ආම්ලය භාවිත කරන්න පුළුවන් නේ. නිදහස් හැරීම වගේ දේවල් වලදී ලෝහ ජීර්ණය කිරීම, පාෂාණ ජීර්ණය කිරීම ක්‍රියාවලිය සඳහා අපි කෘතිම රාජ්‍ය ආම්ලය නිෂ්පාදනය කරලා නිපදවලා අපි යම් තැන්වලදී භාවිත කරන නයිට්‍රික් ආම්ලය HNO3 විද්‍යාගාරයේදී හමු වෙන ප්‍රබල ඔක්සිකාරකයක්. ඉහළ ඔක්සිකාරක ගුණයක් තියෙනවා මේ නයිට්‍රික් ආම්ලය. ප්‍රබල ඔක්සිකාරක ගුණයක් තියෙන ප්‍රබල ආම්ලයක්, ප්‍රබල ඒක බාස්මික ආම්ලයක් තමයි පුතේ මේ නයිට්‍රික් ආම්ලය කියලා කියන්නේ. පැහැදිලි කියන එක හරි. එතකොට පුතේ අපිට මෙන්න මේ ප්‍රශ්නය එක අවුරුද්දක විභාගය ඇහුවා. මම ඔයාලට මේ නයිට්‍රික් ආම්ලය තාම අපි ප්‍රවේශය ගත්තා විතරයි. කමක් නෑ, මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. ඒ අවුරුද්දේ ඇහුවේ මට හරියටම අවුරුද්ද මතක නෑ. අවුරුද්ද ඇහුවේ පුතේ HNO2 නයිට්‍රස්ට වඩා HNO3 නයිට්‍රික් ප්‍රබල ආම්ලයක් පැහැදිලි කරන්න. ප්‍රබලයි පැහැදිලි කරන්න. ප්‍රබලතාවය නැත්නම් ඔක්සිකාර ගුණය නැත්නම් ආම්ලික ගුණය පැහැදිලි කිරීමෙන් අපි ලුයිස් සිව්වේ මම හිතනවා වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. පුතේ දැන් HNO2 ගමු. HNO2 පූර්ණ වශයෙන් අයනීකරණය වුණොත් H+ සහ NO2 මයිනස් ලැබී යුතුයි. HNO3 අයනීකරණය වීමෙන් H+ සහ NO3 මයිනස් ලැබෙනවා. මේ NO2 මයිනස් සහ NO3 මයිනස් ගැන කතා කරමු. ඉතින් මේ දෙන්නගේ ගති ලක්ෂණ වලින් අපි කියන්න පුළුවන් මෙයා දිහා බලලා අපිට එයා ලබා දුන්න මෙයාගේ අදහසක් ගන්න පුළුවන්. අදහසක් අපිට ලබා ගන්න පුළුවන්. ඒකට කතාව කියන්නේ යම්කි ශිෂ්‍යයෙක්ගේ හැසිරීම රටාව අපි ඒකට කියන්නේ පාසලේ ගෞරව ආරක්ෂා කරන ගෞරව හැසිරෙන්න කියලා. හැසිරීම රටාව දැක්කපුවම පාසල ගැන අදහසක් ගන්න පුළුවන් කියනවා නේද? මේ සමහර විට පළවෙනි වෙන්න පුළුවන්. හරි. NO2 minus NO3 minus පුතේ NO2 minus ගත්තාම අපිට මේ වගේ ව්‍යුහයක් අපිට බලන්න. NO3 minus ව්‍යුහයක්. ඒක පැහැදිලිද? දැන් මෙයාට NO3 minusට සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. NO3 minusට අපිට පැහැදිලිවම සංප්‍රයුක්ත ව්‍යුහ තුනක් අඳින්න පුළුවන්. මෙයාට එහෙම සංප්‍රයුක්ත තුනක් අඳින්න බෑ. එහෙනම් ඇඳිය හැකි සංප්‍රයුක්ත ව්‍යුහ සංඛ්‍යාව වැඩි නම් ඒ ලැබෙන අයනය ස්ථායි. ඒ නිසා තමයි අපිට පැහැදිලි NO2 minus සාපේක්ෂව NO3 minus ගේ ස්ථායිතාවය වැඩි. ඒ නිසා NO2 minus ලැබීමට සාපේක්ෂව NO3 minus ලැබීම හොඳින් සිද්ධ වෙනවා. ඒ කියන්නේ HNO2ට සාපේක්ෂව HNO3 ගේ රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. කියන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය ප්‍රතිකොට
වෙන්නේ. පොඩ්ඩක් මතක තියාගන්න මේක පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයකදී දරුවන්ගෙන් පරීක්ෂා කරාට මම දැකපු දෙයක් තමයි අපේ දරුවෝ ගොඩාක් මේ ප්‍රශ්නේදී නිවැරදි සාර්ථක පිළිතුරකට ගියේ නැහැ. හැම අවුරුද්දේ වගේ කාබනික රසායනයේ මෙන්ම අකාබනික රසායනයේදී අපිට දෙනවා ස්ථායීතාවය ගැන පැහැදිලි කිරීමක් කරන්න කියන එක. ඒතර ලුයිස් ලියුවේ ස්ථායීතාවය සහ සම්ප්‍රයුක්ත වීම පිළිබඳ දැනුම නැවත ඔබ පොඩ්ඩක් හිතුවොත් හොඳයි කියලා මම ඔබට යෝජනා කරනවා. හරි පුතේ. ඊළඟ ප්‍රශ්නේ. සමහර බහුවර්ණවලදී එහෙම මේක අහන්න පුළුවන්. මම ඔබේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. පුතේ නයිට්‍රික් සමහර දැක්කද බලන්නේ විද්‍යාගාරවලදීනේ අඳුරු පාට බෝතල් වල බොහෝ දුරට ගබඩා කරලා තියෙන්නේ HNO3 ආම්ලය. මොන පාටද? මොන පාටද? නයිට්‍රික්. HNO3 පුතේ අවර්ණ. පාටක් තියෙන්න බෑ. HNO3 අවර්ණ. පාටක් තියෙන්න බෑ. හැබැයි ඔබ විද්‍යාගාරයට ගිහිල්ලා බලන්න ගුරුවරයෙක්ගේ අධීක්ෂණය යටතේ ගිහිල්ලා බලන්න නයිට්‍රික් ආම්ලය අපිට පේන්නේ රතු දුඹුරු පාට. රතු පාටක් නැති නේ දුඹුරු පාටක් තියෙන්නේ. දුඹුරු පාටක් නැති. ඇයි දුඹුරු පාට තියෙන්නේ? මේ HNO3 අපි ඒකේ ඔය ඇම්බියන්ට් බෝතල් වල අඳුරු බෝතල් වල මේක ගබඩා කරලා තියාගන්න. මේක විඝටනය වෙනවා NO2 O2 NO2 සහ ජලය බවට. NO2 කියන වල මොනවද දන්නේ? මොනවද දන්නේ NO2 ගැන? රතු දුඹුරු වායුව. රතු දුඹුරු වායුව. NO2 කියන්නේ රතු දුඹුරු වායුව. මේ රතු දුඹුරු NO2 වායුව මේ HNO3 තුල දිය වෙලා තියෙන එක තමයි අපිට විද්‍යාගාරයේදී නයිට්‍රික් අම්ල ද්‍රාවණය කහ පැහැයක්, දුඹුරු පැහැයක්, නැත්නම් පිදුරු පැහැයක් වගේ පාටක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්නේ. රතු දුඹුරු NO2 වාතය දිය වෙලා තියෙන්නේ. එතන පටල ගන්න පපතිය සංසුද්ධ HNO3 විඝටනයේ නොවිච්ච HNO3 අවර්ණය. නමුත් විද්‍යාගාරයේදී අපිට දුඹුරු පැහැයකට හුරු HNO3 ද්‍රාවණයක් නිරීක්ෂණය කරන්න වෙන්නේ මේ HNO3 මෙන්න මේ ප්‍රතික්‍රියාවට විඝටනය වීමෙන් මේ ප්‍රතික්‍රියාව ලක් වීමෙන් ලැබෙන NO2 වායුව නිසා. NO2 වායුව නිසා. හරිනේ පුතේ? right. මම කොහොමද දැන් නයිට්‍රික් අම්ලය ගත්තාම ප්‍රබල ආම්ලයක් විද්‍යාගාරයේ පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රබල සාන්ද්‍ර ආම්ලයක් නේද? ආම්ලික ලක්ෂණ තියෙනවා. ඊට අමතරව මේ නයිට්‍රික් වල රසායනික ගුණ ගත්තාම වැදගත්ම රසායනික ගුණයක් තමයි නයිට්‍රික් කියන්නේ හොඳ ඔක්සිකාරකයක්. හොඳ ඔක්සිකාරකයක්. එහෙනම් අපි දැන් ඊළඟ අපේ ප්‍රවේශය නයිට්‍රික් වල ඔක්සිකාරක ප්‍රතික්‍රියාව. ඔක්සිකාරක. එහෙනම් එයා ඔක්සිකාරකයක්. නයිට්‍රික් ඔක්සිකාරකයක් කියන්නේ නයිට්‍රේට් විසින් වෙනත් ප්‍රභේදයක ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමක්. නැත්නම් වෙනත් ප්‍රභේදයක් ඔක්සිකරණයට භාජනය කිරීමක් කරන්න පුළුවන්. එහෙම හරි පුතේ. නයිට්‍රික් අම්ලයේ ඔක්සිකාරක ප්‍රතික්‍රියාව. එතකොට බලමු මේ මැග්නීසියම් සහ කොපර්. බලමු පුතේ මැග්නීසියම් තනුක නයිට්‍රික් අම්ලයේදී මැග්නීසියම් නයිට්‍රේට් සහ H2 හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා. හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා. තම සාන්ද්‍ර නයිට්‍රික් අම්ලයේදී හයිඩ්‍රජන් වාතය නෙවෙයි නිදහස් කරන්නේ NO2 වායුව. NO2 වායුව ඔක්සිකරණය. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. නයිට්‍රික් වල අරණයක් වෙන්නේ ඔක්සිකරණය. නයිට්‍රික් ගන්න බලන්න කොපර් සමග. දැන් කොපර් සමග තනුක නයිට්‍රික් අම්ලය හයිඩ්‍රජන් වාතය නිදහස් කරන්නේ නැහැ. නමුත් මැග්නීසියම් තනුක නයිට්‍රික් එක්ක හයිඩ්‍රජන් වාතය නිදහස් කරා. මේක පුතේ ගොඩක් වැදගත්. ඔබට ඉදිරියේදී විද්‍යුත් රසායනික ශ්‍රේණිය විදුලි රසායනික ශ්‍රේණිය ගැන ඉගෙන ගන්න ලැබෙයි. ඒ කියන්නේ පුතේ අර විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගත්තාම හයිඩ්‍රජන්ට වඩා පහළින් ඉන්න ලෝහ තනුක අම්ලත් එක්ක හයිඩ්‍රජන් නිදහස් කරන්නේ නැහැ. කොපර්, සිල්වර්, ප්ලැටිනම්, රත්තරන් මෙයාලා ඉන්නේ මේ සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා පහළින්. එනිසා පුතේ අපි කොපර්ගෙන් අපේක්ෂා කරන්න බෑ තනුක අම්ලත් එක්ක හයිඩ්‍රජන් වාතය එන්න ලැබෙන්නේ. ඒකේ සාන්ද්‍රණය වැඩි කරනකොට NO2 බෝඩ ඔක්සිකරණය වෙන්න පුළුවන්. මේ තමයි පුතේ
නයිට්‍රික් ආම්ල මගින් ලෝහවල ඔක්සිකරණය. අපි ගමු අලෝහ ගමු. නිතර හමු වෙන අලෝහ දෙකක් කාබන් සහ සල්ෆර්. කාබන් සාන්ද්‍ර නයිට්‍රික් හමුවේදී ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණයෙන් කාබන් ඩයොක්සයිඩ් වාතය ලැබෙන්න ඕනේ. කාබන් ඩයොක්සයිඩ් වාතය ලැබෙන්න ඕනේ. කාබන් සාන්ද්‍ර නයිට්‍රික් CO2 වායුව කාබන් ඔක්සිකරණය වෙනවා. නයිට්‍රේට් ඔක්සිහරණය වෙනවා. NO2 වායුව NO2 වායුව NO2 වායුව වල ඔක්සිකරණය ලක් කරනවා. ඔක්සිකරණය ලක් කරනවා. කාබන් මගේ HNO3 ඔක්සිහරණය කළා තියෙන්නේ. HNO3 ඔක්සිකාරකයක් ලෙස ප්‍රතික්‍රියා කරලා අලෝහයක් වන කාබන් ඔක්සිකරණය කරනවා කාබන් ඩයොක්සයිඩ් වායුව බවට. කාබන් ඩයොක්සයිඩ් වායුව බවට. අපි ගමු දැන් සල්ෆර් ගමු. සාන්ද්‍ර HNO3 ලැබෙනවා. SO2 වායුව NO2 වායුව අපිට මේ වෙන්කලියු ජලය සහ NO2 වායුව. පුතේ දැන් සාන්ද්‍ර HNO3 ජලීය AQ ඉතින් ප්‍රකාශ කරනවා. නමුත් සාන්ද්‍ර HNO3 අපිට සමහර පොත්වල මේක ලික්විඩ් ලෙස ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ඔබ ගැටලුවක් කරගන්න එපා. සාන්ද්‍ර HNO3 කිය අදහස් වෙන්නේ HNO3 ප්‍රසත ඉතා ඉහළයි ජල ප්‍රසත ඉතා අඩුයි කියන එකනේ. ලෙස මේක ලික්විඩ් ලෙස ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඇතැම් විට AQ ලෙස ජලීය ලෙස ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා. නමුත් නිවැරදිම ක්‍රමය තමයි ද්‍රවයක් ලෙස ප්‍රකාශ කරන්නේ. මේක අපිට සල්ෆර් වලින් බලාපොරොත්තු වෙන්න වෙන්නේ. හැබැයි පුතේ මේ සාන්ද්‍ර HNO3 ගත්තාම එහි ඔක්සිකාරක ගුණය වැඩි. ඒ නිසා මේක තමයි අපිට අපේක්ෂිත ඵලය. නමුත් මේ SO2 තවදුරටත් ඔක්සිකරණය වෙන්න පුළුවන්. H2SO4. ඒ නිසා අපි අවසාන ඵලයක් ලෙස H2SO4 සහ NO2 බලාපොරොත්තු වෙන්න පුළුවන්. H2SO4 සහ NO2 බලාපොරොත්තු වෙන්න පුළුවන්. අර සමීකරණ ජලය අපි කියලා දානවා. පැහැදිලි කියන එක. දැන් පොතේ මේක මම පොඩ ආපෝසරයක් බලන්න කියන්න. අලෝහ සමග රසායනික ප්‍රතික්‍රියාවේ ගැටලුවක් නැහැ. සාන්ද්‍ර නයිට්‍රික් එක්ක කාබන් CO2 NO2 ජලය ලැබෙනවා. සල්ෆර් HNO3 සමග ඔක්සිකරණ SO2 ජලය සහ NO2 ලැබෙනවා. හැබැයි මේ SO2 තවදුරටත් ඔක්සිකරණ වෙලා අවසාන ඵල ලෙස H2SO4 දක්වා පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක ගැටලුවක් කරගන්න එපා. ඇතැම් ප්‍රශ්නවලදී SO2 H2O සහ NO2 දක්වා ලබා දෙන්නට තියෙනවා. නමුත් අවසාන ඵලය පුතේ අපි සඳහන් කළ යුතුයි. ඒ නිසා තමයි මම කිව්වේ මේ නොව අවසාන ඵලය පුතේ මෙන්න මේකයි වෙන්න ඕනේ කියන එක. මොකද මේ පිළිබඳව අපේ ළමයි නිතර අපෙන් අහන ප්‍රශ්නයක්. මම ඒකයි ඔයාලට මේ පියවර දෙකම ලියලා පෙන්නන්නේ. මේක තමයි සත්‍ය වශයෙන්ම මුලින්ම සිද්ධ වෙන්නේ. නමුත් මේ තවදුරටත් ඔක්සිකරණය වීමට ලක් වීමට හැකියාව තියෙන තමයි H2SO බවට පරිවර්තනයක් වෙන්නේ. පුතේ පස්වෙනි කාණ්ඩේ නයිට්‍රජන්ගේ රසායන යටතේ නයිට්‍රජන් හා සංයෝගයක් තමයි ඇමෝනියා NH3. ඊළඟට එයා හදන ඇමෝනියම් ලවණ අපි සාකච්ඡා කරන්න යනවා. අපි මුලින් පුතේ ඇමෝනියා ගැන කතා කරමු. ඇමෝනියා NH3 අපිට නිතර හමු වෙන භාෂ්මික අවර්ණ කටුක ගන්ධයක් සහිත වායු. භාෂ්මිකයි අවර්ණයි කටුක ගන්ධයක් තියෙන වායු තමයි පුතේ ඇමෝනියා වායුව කියලා කියන්නේ. ඇමෝනියා වායුව අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ජලය තුල පහසුවෙන් දිය වෙන වායුවක් කියලා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් වගේ වායු ගත්තාම ඊට සාපේක්ෂව ඇමෝනියා වාතයේ ජල ද්‍රාවිතාවය වැඩි. සාපේක්ෂව. ඇමෝනියා වායුව පුතේ ජලය තුල දිය වෙන
ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති බාෂ්මික ද්‍රාවණය ලබා දෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් නැමැති බාෂ්මික ද්‍රාවණය ලබා දෙනවා. බාෂ්මික ද්‍රාවණය ලබා දෙනවා. එතකොට මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තහම පුතේ අපි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ඒක ආම්ලික දුබල භස්මයක් කියලා. ඒක ආම්ලික අපි කියන්නේ භස්මයට ආම්ලික තමයි. ඒක ආම්ලික දුබල භස්මයක්. එහෙනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනයකට භාජනය වෙනවා. ඒක ආම්ලික දුබල භස්මයක් විදිහට පුතේ අපිට ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් හඳුන්වන්න පුළුවන්. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාෂ්මිකතාවය තියෙනවා. දුබල උනත් භාෂ්මිකතාවය තියෙනවා. එහෙමනම් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් පුළුවන් වෙන්න ඕනේ අම්ල සමග රසායනික ප්‍රතික්‍රියා කරන්න. අම්ල සමග රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන් වෙන්න ඕනේ. විද්‍යාගාරයේ හැම අම්ලයක් කියන්නේ H2SO සල්ෆියුරික්. ප්‍රබල අම්ලයක් නේ. දුබල භාෂ්මය. සල්ෆියුරික්. H2SO4. අපි ගමු තනුව සල්ෆියුරිකම්. ඇමෝනියම් සල්ෆේට් ද්‍රවණය සාමාන්‍ය අපි දන්නවා අම්ල භස්ම දාසිනේ ජලය ඇමෝනියම් සල්ෆේට්. එමේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සල්ෆියුරික් වගේ අම්ලයක් සමග ප්‍රතික්‍රියා කරනවා. පුතේ භෞතික රසායනයේදී ඔයාලට අම්ල භස්ම Ka, Kb, pH, Kw වගේ ඒකකවලදී ඒ විශේෂ කරුණු වලදී ඔබට සමයුක්මක අම්ල සහ සමයුක්මක භස්ම කියලා වචනයක් ඇහෙනවා. අපි උදාහරණයක් ගමු ඇසිටික් අම්ලය. දුබල අම්ලයක්. මෙයා විඝටනය වෙලා ලැබෙන ඇසිටේට් ඇනයන්. අපි දැන් ගත්ත උදාහරණය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. දුබල භාෂ්මයක් ලැබෙනවා ඇමෝනියම් ධනායනය සහ OH-. පුතේ හරියට මේ නියුන් සහෝදරය වගේ ඇසිටික් සහ ඇසිටේට් කියන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇමෝනියම් කියන. පුතේ මෙයා අපි දන්නවා දුබල අම්ලයක්. මෙයා අපි දන්නවා දුබල භාෂ්මයක්. මේ දුබල අම්ලයක් විඝටනයෙන් ලැබෙන ඇනායනය පුතේ දුබල භස්මයක්. දුබල අම්ලයකින් ලැබෙන්නේ දුබල භස්මයක්. ඒක අනිත් පැත්තට. දුබල භස්මයක් විදිහට ලැබෙන කැටායනය දුබල අම්ලයක්. එනිසා පුතේ මේ ඇසිටික් ඇසිටේට් කියන දෙන්නට අපි කියනවා සමයුක්මක අම්ල සමයුක්මක භස්ම කියලා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ඇමෝනියම් කියන දෙන්නට කියනවා සමයුක්මක අම්ල සමයුක්මක භස්ම කියලා. පැහැදිලිද? අනේ අපට පැහැදිලි කරමු අපි. බලන්න පුතේ මෙතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අපි සාකච්ඡා කරගෙන ඉන්නේ ඇමෝනියම් හයිඩ්‍රො සම්බන්ධව. මොකද ඇමෝනියා වාතයේ ජලයේ දියවීමෙන් ලැබෙන දුබල ඒක භාෂ්මික ඒක ආම්ලික භස්මයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. පුතේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනයෙන් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනයෙන් ලැබුණා ඇමෝනියම් ධන සහ OH- බඳ. දැන් බලමු පුතේ මෙන්න මේ ඇමෝනියම් ධන ජලය සමග විඝටනයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H3O+ ලබනවා. පැහැදිලිද පුතේ? දැන් මෙතන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනයේ හයිඩ්‍රොක්සිල් අයන මාධ්‍ය නිදහස් වුණා. ඇමෝනියම් ධන අයන මගින් ජලය අයනීකරණය වෙලා H2O+ අයන ලබා දෙනවා. එහෙමනම් ඔබට පැහැදිලි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල භස්මයක් ලෙස ක්‍රියා කරන අතර එම දුබල භස්මය විඝටනයෙන් ලැබෙන ඇමෝනියම් ධන අයනය දුබල අම්ලයක් ලෙස ක්‍රියා කරනවා. දුබල අම්ලයක් ලෙස ක්‍රියා කරනවා. එහෙමනම් ඇමෝනියම් ධන අයන අඩංගු ද්‍රාවණය ආම්ලික ද්‍රාවණය. දැන් අපිට අර ඇමෝනියම්
කියපුව ඇමෝනියා කියපුව අපේ අර මේ කන තුල අපේ ඇඟේ දෝංකාර දෙන්නේ බාෂ්මික කියන වචනේනේ. හරිද? ඇමෝනියා බාෂ්මික ප්‍රශ්නයක් නෑ. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බාෂ්මික ද්‍රාවණයක්. ඒක ප්‍රශ්නයක්වත් නෑ. හැබැයි පුතේ යම්කිසි ජලීය ද්‍රාවණයක ඇමෝනියම් ධන අයන H4+ පවතින්නේ නම් මේ ඇමෝනියම් ධන අයන පවතින ජලීය ද්‍රාවණයේ ආම්ලික ගති ලක්ෂණ තියෙනවා. ආම්ලික ගති ලක්ෂණ තියෙනවා. ඒ කියන්නේ ජලීය මාධ්‍ය තුල pH අගය 5 අගයකට දක්වන්න පුළුවන්. එහෙනම් පුතේ ඇමෝනියම් ධන අයන ලබා දෙන ලවණයක් එක්ක බස්ම රසායනික ප්‍රතික්‍රියා කරනවා. අපි ගමුකෝ ඇමෝනියම් ක්ලෝරයිඩ් ගමු. අපිට නිතර හමු වෙන ලවණයක් නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන්නේ. ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණයක් සලකමු. ඇමෝනියම් ක්ලෝරයිඩ් ලවණය විඝටනය වෙනවා ඇමෝනියම් ධන සහ Cl- බවට. එහෙනම් මෙයා ආම්ලිකයි නේ. මෙයා ආම්ලික ලක්ෂණ පිළිවෙල. එහෙනම් පුතේ ඇමෝනියම් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග රසායනිකව ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. රසායනිකව ප්‍රතික්‍රියා කරන්න. දර ඇමෝනියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් රසායනික ප්‍රතික්‍රියාවෙන් අපිට මේ වගේ ඵලයක් අපේක්ෂා කරන්න පුළුවන්. මේක පුතේ මම මේ උදාහරණය ගත්තේ තවාට මේක වැදගත් වෙයි. ඕනෑම ඇමෝනියම් ලවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ප්‍රබල සාරයක් සමග ඇමෝනියා වාතය නිදහස් කරනවා. right. ඊළඟ පුතේ අපි ඇමෝනියා නැත්නම් NH3 වල රසායනික ප්‍රතික්‍රියාව ගැන කතා කරමු. රසායනික ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරමු. ඇමෝනියා වල රසායනික ප්‍රතික්‍රියා නේ. ඇමෝනියා වාතය. අපි කැමතිද ඇමෝනියා වාතයට? ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම නේ. ඇමෝනියා වාතය ඔයාලගේ කාමරේ නිදහස් වෙනවා. ඔබ ඉගෙන ගන්න පන්ති කාමරය තුල ඇමෝනියා වාතය නිදහස් කිරීමක් කළොත් ඔබ කැමති වේද? සාමාන්‍ය විද්‍යාකාරයෙක් වුණත් ඇමෝනියා වාතය නිදහස් වීම පරීක්ෂණයක් බොහෝ දුරට අවසාන කාලච්ඡේදවල තමයි අපි සැලසුම් කරන්නේ. කියන්නේ ඇමෝනියා වාතය කියන්නේ සාමාන්‍ය පුතේ අර නිරෝගී මිනිහෙකුට නම් නේද? අපි කතා කියන්නේ නාසයෙන් හොඳට වැඩ කරන මිනිහෙකුට නම් නේද? පහසුවෙන් දරා ගන්න පුළුවන් වායුවක් නෙවෙයි. ඒ තරමටම කටුක ගලක් තියෙන වායුවක් මේ ඇමෝනියා වාතය කියන්නේ. එහෙනම් අපිට නහයට ආග්‍රහණය වූ පමණින් අපිට ටිකක් අර පිළිකුල් සහගත වෙන වායුවක් තමයි ඇමෝනියා කියන්නේ. නමුත් පුතේ මේ ඇමෝනියා වාතය අපිට එදිනෙදා පරිසරවලදී බොහෝ තැන්වලදී භාවිතයට ලබා ගන්නවා. විශේෂයෙන්ම මේ අධිශීතකාරකවල සීතකාරකයක් ලෙස ඩීප්‍රෙෂර් වල සීතකාරකයක් ලෙස අපි මේ ඇමෝනියා වාතය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව මේ ඇමෝනියා වාතය වෙඩි බෙහෙත් නිෂ්පාදන TNG වගේ නිෂ්පාදනය කරන ඇමෝනියා වාතය භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව තවත් යම් අතරමැදි ඵල ඊපස්සේ ආහාර කල්තබා ගැනීම වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. කුකුල් මස්සෙන් නේද? කුකුලා ජීවත් වෙලා ඉන්නට වඩා වැඩි කාලයක් ඉන්නවනේ ඩීප් ෆ්‍රීසර් එකේ නේද? මාළුවා මුහුදේ ඉන්නට වඩා වැඩි කාලයක් ඉන්නවා අපේ ඩීප් ෆ්‍රීසර් එකේ නේද? ඒ වගේ ආහාර කල් තියා ගැනීමේ කාර්ය සඳහාත් මේ ඇමෝනියා වාතය භාවිතා කරන්න පුළුවන්. හරි පුතේ. ඒතර ඇමෝනියා වාතය NH3 නේද? ඒතර නයිට්‍රජන් ඔක්සිකරණ කියන්නේ ඍණ 3නේ. ඍණ 3 ඔක්සිකරණ අංකය තියෙන්නේ. එහෙනම් නයිට්‍රජන් ඉතින් ඔතනින් එහාට ඔක්සිකරණ අංකය අඩු වෙන්න බෑනේ. ඔය අඩු වෙන්න පුළුවන් උපරිමයි. එහෙනම් පහසුවෙන්ම මේ නයිට්‍රජන් ඔක්සිකරණ අංකය වැඩි වෙන්න පුළුවන්. කියන්නේ ඍණ 3 ඉහළගෙන එන්න පුළුවන්. එහෙනම් ඇමෝනියා වලට පුතේ පහසුවෙන්ම ඔක්සිකරණය වෙන්න පුළුවන්. එහෙමනම් ඇමෝනියා කවුද? ඔක්සි හාරකයක් නේ. පිට වැදගත් ඔක්සි හාරකයක් වෙයි. මොකද යා ඍණ 3නේ. පහසුවෙන් යා ඔක්සිකරණය වෙයිනේ. ඒ නිසා ඇමෝනියා කියන්නේ පුතේ අපිට භාවිතා කරන්න පුළුවන් පහසු හොඳ ඔක්සි හාරකයක්. මුලින්ම බලමුකෝ හැලජන සමග ඇමෝනියා වල රසායනික ප්‍රතික්‍රියා. හැලජන කියපුවම අපිට විද්‍යාගාරයේදී
නැත්නම් අපිට බහුල වශයෙන් භාවිතාවට හැලෙන ක්ලෝරින් වාතයනේ. ක්ලෝරින් වාතයනේ. Cl2 වාතයනේ. ඇමෝනියා වායු Cl2 වායුව සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් වලදරු ලැබෙන්නේ N2 වායුව සහ HCl වායුව ලැබෙනවා. සියල්ල වායුවේ පුතේ ඇමෝනියා Cl2 සමග රසායනික ප්‍රතික්‍රියාවෙන් බලාපොරොත්තු විය හැකි සරලම ප්‍රතිඵලය සහ නයිට්‍රජන් වාතය සහ HCl වායුව. නමුත් මෙතන වැදගත් පුතේ මෙන්න මේ කතන්දරේ. මෙතන මේ ක්ලෝරින් ඉන්නවනේ Cl2. මේ Cl2 ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වය පෙන්වන කරන නයිට්‍රජන් එක්ක. කියන්නේ Cl2 වල නයිට්‍රජන් පේන්න බෑ රසායන ප්‍රතික්‍රියාවක්. ඇමෝනියා ඉහළ ප්‍රතික්‍රියාශීලීත්වය පෙන්වන කරන HCl එක්ක. ඒ හින්දා මේ ප්‍රතික්‍රියාව තුලනය කරනකොට මේ ප්‍රතික්‍රියාව කරනකොට පරිස්සම කරන්න ඕනේ. එහෙම ලැබෙන ඵල 0 වුණොත් ඉතිරි ප්‍රතික්‍රියක 0 වුණොත් ගැටලුවක් නෑ අපිට මේ ඵලය අපේක්ෂා කරන්න පුළුවන්. ඒ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම මේ සියලුම ප්‍රතික්‍රියක වැය වුණා නම් අපිට අවසානයේ නයිට්‍රජන් සහ HCl බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි හිතමුකෝ මේක වැඩිපුර HCl වැඩිපුර ඇමෝනියා හිටිය කියලා. වැඩිපුර ඇමෝනියා හිටියොත් Cl2 සමග රසායනික ප්‍රතික්‍රියා කරලා N2 ලැබෙනවා. ගැටලුවක් නැහැ. HCl ලැබෙනවා. හැබැයි මේ ලැබුණු HCl ටික වැඩිපුර ඉන්න ඇමෝනියත් එක්ක ප්‍රතික්‍රියා කරලා පුතේ අවසාන ඵලය වෙන්න ඕනේ NH4Cl. අවසාන ඵලය වෙන්න ඕනේ NH4Cl. අවසාන ඵලය වෙන්න ඕනේ NH4Cl. NH4Cl තමයි අවසාන ඵලය වෙන්නේ. වැඩිපුර ඇමෝනියා සමග. පැහැදිලි? මේක ගොඩක් වැදගත් මොකද විභාගයේ අපි අහන්න පුළුවන් තැනක්. නිකම්ම ඇමෝනියා සහ Cl2 අතර ප්‍රතික්‍රියාවකුත් අපිට පළවෙනි එක දෙන්න පුළුවන්. හැබැයි ඒක හරි ප්‍රවේශමනේ. ඒක සාමාන්‍ය ප්‍රායෝගික කරන්න බැරි දෙයක්. මොකද ප්‍රතික්‍රියක ওই දෙකෙන් එකක් හෝ සුළු වශයෙන් ඉතුරු වෙන්න පුළුවන්. ඊළඟට ඇමෝනියා වැඩිපුර Cl2 එක්ක මොකද වෙන්නේ? මේ ලැබුණු නයිට්‍රජන් Cl2 එක්ක ප්‍රතික්‍රියා කරලා NCl3 හදන්න පුළුවන්. HCl ට ගැටලුවක් කරන්නේ නැහැ. HCl ඒ විදිහටම ඉන්නේ. ඇමෝනියා සහ වැඩිපුර Cl එක්ක NCl3 සහ HCl ලබා දෙනවා. NCl3 සහ HCl ලබා දෙනවා. right. මේක අපි එකට බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රතිඵලය වෙන්න ඕන. හරි. පුතේ මේ NCl3 වැදගත් කෙනෙක්. NCl3 nitrogen trichloride. NCl3 nitrogen trichloride. මොනවද අර මේ NCl3 ගැන? NCl3 ගැන බලන්න මොනවද අහලා තියෙන්නේ? nitrogen trichloride. NCl3 ගැන. පුතේ NCl3 කියන කෙනා විස බීජනාශකයක් විදිහට භාවිත කරන්න පුළුවන්. NCl3 කියනවා. විස බීජනාශකයක් විදිහට. නේද? විස බීජනාශක කියනවා අපිට වෛද්‍ය විද්‍යාවේදී විතරක් නෙවෙයි අපි සාමාන්‍ය ජීවිතේ මේ යම් විස බීජනාශක පාවිච්චි කරනවා. ඒතර NCl3 කියන කෙනා අපි විස බීජනාශක විදිහට භාවිත කරන්න පුළුවන්. ඔන්න වැදගත් භාවිතය. ඊළඟ තවපතේ මෙන්න මේ ප්‍රශ්නය අහන්න පුළුවන් හොඳ තැනක්. ජලය තුළදී කිසියම් ලවණයක් දිය කළ විට නැත්නම් ජල විච්ඡේදනය මගින් අම්ලයක් සහ බස්මයක් මොකද අම්ලයක් සහ බස්මයක් යන දෙකම ලබා දෙන්නේ නම් පුතේ ඒ බොහෝ විට NCl3 අපි බලමු මොකද වෙන්නේ කියලා. NCl3 ජලය සමග ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගැටලුවක් නෑ දුබල භාෂ්මයක්. පුතේ HOCl මෙන්න අවශ්‍යතාවය. HOCl
HOCl ලබා දෙනවා. පැහැදිලිද? එහෙනම් කිසියම් ලවණයක් ජල විච්ඡේදනයේ මගින් භස්මයක් සහ අම්ලයක් ලබා දෙන්නේ නම් ඒ ලවණය බොහෝ විට NCl3. මේ මතක තියාගන්න. අපිට NCl3 ජල විච්ඡේදනයේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන භස්මය සහ HOCl කියන ප්‍රබල අම්ලය ලබා දෙනවා. අපි කලින් කිව්වා පුතේ NCl3 වල එක භාවිතයක් කියලා විස බීජ නාශක ගුණය HOCl අස්ථායි ප්‍රවේදයක් HCl සහ අපිට විස බීජ නාශක ගුණය ඇති කරන්න පුළුවන් මේ ලැබෙන HOCl වලින්. මේක තමයි පුතේ විස බීජ නාශක ක්‍රියාවලියට බලපාන සාධක. ඊළඟට පුතේ අපි මේ ඇමෝනියා වායුව විද්‍යාගාරයේදී ඇමෝනියා වායුව හඳුනා ගැනීම. විද්‍යාගාරයේදී ඇමෝනියා වායුව හඳුනා ගැනීම. නේද? අපිට විද්‍යාගාරයේදී යම් වායුන් වර්ග යම් රසායනික සංඝටක හඳුනා ගැනීම සඳහා අපි විවිධ ක්‍රමවේද පාවිච්චි කරනවා. ඉතින් මේ සඳහා භාවිතා කරන ප්‍රධාන ක්‍රියාකාරකම් අපි කීපයක් තියෙනවා. ඒක අංක 1 තමයි නෙස්ලර් ප්‍රතිකාරකය. වරහලති නෙස්ලර් ප්‍රතිකාරකය කියන්නේ රසදිය අයන අඩංගු ද්‍රාවණයක්. සාමාන්‍ය පුතේ නෙස්ලර් ප්‍රතිකාරකයේ කහ පාට බුරු පාටක් තියෙන්නේ. අපි මේ නෙස්ලර් ප්‍රතිකාරකයේ සුදු පාට පෙරහන් කඩදාසියක පොඟවලා ඒ පෙරහන් කඩදාසිය අපි අල්ලනවා මේ ඇමෝනියා වාතයෙන්. එතකොට මේ නෙස්ලර් ප්‍රතිකාරකයේ පවතින ওই රසදිය අයන ඒ කැට අයන ලුයිස් බාස්මනේ ඒ සමග අර ඇමෝනියා කාණ්ඩ NH3 කාණ්ඩ බැඳලා හදනවා සංගත සංකීර්ණය. මේ සංගත සංකීර්ණය චොක්ලට් පාටක් පිදුරු පාටක් තියෙන දුඹුරු පැහැයකට හුරු පාටක් තියෙන පිදුරු පාටක් වගේ. එහෙනම් ඇමෝනියා වාතය හමුවේදී නෙස්ලර් ප්‍රතිකාරකය වර්ණ විපර්යාසයක් ලක් වෙනවා කහ පාට ඉඳලා දුඹුරු පැහැය. එහෙනම් නෙස්ලර් ප්‍රතිකාරකය භාවිතා කරන අපේ විද්‍යාගාරයේදී මේ පිට වූ වාතය ඇමෝනියා කියලා හඳුනා ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් නෑ. කෙරුවත් යොද? නෑනේ. right. ඊළඟ මොනද කියන්නේ අපි ඔය ගන්න සාන්ද්‍ර HCl වලින් පොඟවන ලද වීදුරු කූරකට නැත්නම් ඊටමත් සරල පුළුවන් විද්‍යාගාරයේ තියෙන සාන්සල්පුරික් තියෙන වීදුරු මූඩිය නේද? ඒ බෝතලේ මූඩිය ඇල්ලුවොත් එහෙම පිටවන ඇමෝනියා වාතයට සුදු පාටට හුරු දුමාරයක් ඇති වෙනවා. මොකද්ද මේක වෙන්නේ? එවන්න රසායනික ප්‍රතික්‍රියාවක් ලෙසම අපිට මේක ඉගෙන ගන්න පුළුවන්. ඇමෝනියා වායු HCl වාෂ්පය ඇමෝනියම් ක්ලෝරයිඩ් ඝනයක් මෙයා දුමාරයක් ලෙස පිට වෙනවා. HCl පොඟවන ලද වීදුරු කූරකට ඇල්ලූ විට සුදු පාට දුමාරයක් ලබා දෙන අවර්ණ භාෂ්මික කටුක ගඳක් තියෙන වායුව ඇමෝනිය. සමහරවිට අපිට ඔය අකාම රසායන රචනා ප්‍රශ්නයක් නැත්නම් බහුවර්ණයකදී එහෙම ඔය එක වචනයකින් තමයි අපි එහෙට මෙහෙට විසි වෙන්නේ. අපි පිළිතුරු ලබා ගන්නවද නැද්ද? සමහර පිළිතුරු ලබා ගන්නවාද නැද්ද කියන එක බහුවර්ණයේ හරියනවාද වරදිනවාද? එය නැවත විභාග ලියනවාද නැද්ද? විශ්වවිද්‍යාලේ තේරෙනවද නැද්ද? ඉංජිනේරු පිට වෛද්‍ය පිට තේරෙනවද නැද්ද බව තීරණය ගන්න බෑ. තමයි ඔය එක වචනයකින් නේ. එතන පුතේ ප්‍රශ්න හරි පරිස්සමෙන් කියවන්න. ඉවසිලිමත්ම කියවන්න. ඒක මම මේ දේවල් ඔබට නැවත මේ කියන්නේ ඒකයි. සමහරව මේ මම මේ ප්‍රකාශ කරන එක වචනේ ඔබට රචනා ප්‍රශ්නයක හරි පාර හදාගන්න පිටිවහලා. හරි පුතේ. අපි ඊළඟට ඇමෝනියා වල රසායනික ප්‍රතික්‍රියාවට අපර කොපර් ඔක්සයිඩ් වල රසායනික ප්‍රතික්‍රියාව අපි සැලකමු. බලමු. CuO ගානයක් නේ. Cl2 අපිට එන්නේ. තුනේ. චන්න. අපිට ගන්නවනේ. කොපර් ඔක්සයිඩ් සහ ඇමෝනියා අතර රසායනික ප්‍රතික්‍රියාවෙන් සාකච්ඡා කරන්න යන්නේ.
මේකදී නයිට්‍රජන් වායු ලැබෙනවා. අයවල ලැබෙන්නේ නයිට්‍රජන් වාතය වෙන මොකද ලැබෙන්නේ? කොපර් සහ ජලය. කොපර් සහ ජලය අපිට ලැබෙනවා. කොපර් ඔක්සයිඩ් සමග ඇමෝනියා රසායනික ප්‍රතික්‍රියාවෙන් නයිට්‍රජන් වාතය කොපර් නැමැති ලෝහය සහ ජලය ලැබෙනවා. කියන්නේ ජලය තුල කොපර් තැන්පත් වීමක් සිද්ධ වෙනවා. මේක පුතේ ගොඩක් වැදගත්. කොපර් නිස්සාරණය කර ගැනීම සඳහා කොපර් ඔක්සයිඩ් නිදියකින් කොපර් නිස්සාරණය කර ගැනීම සඳහා මෙය ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක්. ප්‍රායෝගිකව භාවිතා කරන්න පුළුවන් අවස්ථාවක් මේක. පැහැදිලිද? ඊළඟට ඇමෝනියා වල රසායනික ප්‍රතික්‍රියා යටතේ වියලි තත්ත්ව යටතේ ලෝහ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් කිරීමෙන් ඇමෝනියා වලට ඔක්සි අපි කොහොමද දක්වන්නේ? දැක්කනේ ඇමෝනියා ඔක්සිකරණය ඒක ඔක්සිහාරකයකට අමතරව එයාට අම්ලයක් ලෙස ක්‍රියා කරන්නත් පුළුවන්. ඔක්සිහාරකයකට අමතරව අම්ලයක් ලෙස ක්‍රියා කරන්න පුළුවන්. අපි කොහොමද අමයා අම්ලයක් ලෙස ක්‍රියා කරා කියලා තේරුම් ගන්න. අම්ලයක් ලෙස ක්‍රියා කරන්නේ සාමාන්‍ය ප්‍රබල ලෝහ සමග හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා නම් ඔය සෝඩියම් මැග්නීසියම් වගේ සමග හයිඩ්‍රජන් වාතය නිදහස් කරනවා නම් අපිට කියන්න පුළුවන් එයා අම්ලයක් ලෙස ක්‍රියා කරා කියලා. දැන් බලමු ඇමෝනියා වාතයේ සෝඩියම් එක්ක ප්‍රතික්‍රියාව. සහ H2 ලබා දෙන්න පුළුවන්. ඒ වගේ මැග්නීසියම් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාව. H2 වාතය ලබා දෙන්න. වැදගත් පුතේ. දැන් බලන්න මෙතන සෝඩියම් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වාතය ලබා දෙනවා. සෝඩියම් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වාතය ලබා දෙනවා. මැග්නීසියම් ඇමෝනියා සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වාතය ලබා දෙනවා. එහෙනම් මෙතන ඇමෝනියා මේ පැහැදිලිව මේ සෝඩියම් ඔක්සිකරණය කරලා තියෙනවා බිඳුවේ ඉඳලා ධන 1 දක්වා. මැග්නීසියම් ඔක්සිකරණය වෙලා තියෙනවා බිඳුවේ ඉඳලා ධන 2 දක්වා. පැහැදිලි ගැටලුවක් නැහැ. ඇමෝනියා ඔක්සිකාරකය මේක ඇමෝනියා ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරලා තියෙනවා. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව ඇමෝනියා අම්ලයක් ලෙසත් ක්‍රියා කරනවා. ඇමෝනියා අම්ලයක් ලෙසත් ක්‍රියා කරලා තියෙනවා. හයිඩ්‍රජන් වාතයේ නිදහස් වීම සිද්ධ වෙලා තියෙනවා. පැහැදිලිද? right. ඊළඟට අපි යන්නේ ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය. අපි ඊළඟ කොටස ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය. කියන්නේ NH4 ධන අඩංගු වන ලවණ වල තාප වියෝජනය. පළවෙනි කාරණේ තමයි මේ ඇමෝනියම් ලවණ සියල්ලක්ම වගේ අපිට තාපයේ හමුවේ වියෝජනය කරන්න පුළුවන්. මේ සියල්ලක්ම වගේ අපිට වියෝජනය කරලා දාන්න පුළුවන්. මේ ඇමෝනියම් ලවණ තාප වියෝජනය කරලා අපිට බොහෝ විට ලැබෙන්නේ පුතේ ඇමෝනියා වාතය NH3 වාතය. හැබැයි ඇමෝනියා වාතය ලබා නොදෙන ඇමෝනියා වාතය පිට නොවන නැත්නම් ඇමෝනියා වෙනුවට වෙනත් වායුන් පිටවන ඇමෝනියම් ලවණ කීපයක් තියෙනවා. ඇමෝනියම් නයිට්‍රේට්, ඇමෝනියම් නයිට්‍රයිට් සහ ඇමෝනියම් ඩයික්‍රෝමේට්. අපි ගමු ඇමෝනියම් නයිට්‍රේට්. තදින් රත් කිරීමක් කළොත් අපිට සිනහ වායුව N2O ලාභ ගෑස් සහ ලබා ගන්න පුළුවන්. තදින් රත් කරන ඉඳන් මේ ගෑස් දෙන්නේ.
තදින්පත් කිරීමක් සිද්ධ කරනවා. ඇමෝනියම් නයිට්‍රයිඩ් NH4NO2 ඝනයක් රත් කරොත් N2 සහ ජලය ලබා දෙනවා. මේ තදින්පත් කිරීමෙන් ජල වාෂ්ප ලැබෙන්නේ. ලබා දෙන්න පුළුවන් නයිට්‍රජන් වායු. දැන් ඇමෝනියම් නයිට්‍රේට් රත් කරලා ලැබෙන්නේ N2O. ඇමෝනියම් නයිට්‍රයිඩ් රත් කරලා ලැබෙන්නේ N2 වායු. ඊළඟ වැදගත් කෙනෙක් ඉන්නවා ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඝනයක් තැඹිලි පාටට හුරු ඝනයක් රත් කරනවා නයිට්‍රජන් වාතය ලැබෙනවා වායුව ඊට අමතරව පුතේ Cr2O3 ඝනයක් සහ ජලය අපිට ලැබෙලා තියෙනවා. right ඔන්න පුතේ මේ ඇමෝනියම් ලවණ තුනේ වියෝජනය පොඩ්ඩක් බලා ගන්න වෙනවා. මොකද වෙන්නේ? ඇමෝනියම් නයිට්‍රේට් තාම වියෝජනයෙන් N2O ගැටලුවක් නැහැ. ඇමෝනියම් නයිට්‍රයිඩ් N2 ඇමෝනියම් ඩයික්‍රෝමේට් N2. මෙතන වැදගත් දෙයක් තමයි මෙයා තැඹිලි පැහැයට හුරු ඝනයක්. මෙයාත් නිල් පාටට සමහර පොත්වල තියෙන කොළ පාට. නිල් පැහැයට හුරු කොළ පැහැයක් කියනවා. නිල් පැහැයට හුරු ඝනයක්. නිල් පැහැයට හුරු ඝනයක් ලබා දෙනවා. මම හිතන්නේ 2016 අපොස උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේදී මෙන්න මේ Cr2O3 ඝනය හඳුනා ගැනීම ගොඩක් ළමයි සිද්ධ කරේ නැහැ හරියට. ඒ නින්දා ඒ රචනා ප්‍රශ්නේම බොහෝ දරුවෝ අසාර්ථක වුණා. එහෙනම් මම තියාගන්න පුතේ මේ ඇමෝනියම් ලවණ වල තාප වියෝජනය සම්බන්ධ කරගෙන. ඉතින් මේ ඇමෝනියම් නයිට්‍රේට් නයිට්‍රයිඩ් ඩයික්‍රෝමේට හැරුණාම අනිත් ඇමෝනියම් ලවණ තාප වියෝජනය මගින් අපිට ඇමෝනියා වාතය ලබා ගන්න පුළුවන්. අපි ගමුකෝ ඇමෝනියම් ක්ලෝරයිඩ් එකක් අදින් රත් කරොත් ඇමෝනියම් ක්ලෝරයිඩ් රත් කරොත් ඇමෝනියා සහ HCl වාතය ගන්න පුළුවන්. ඇමෝනියම් කාබනේට් රත් කරොත් ඇමෝනියා CO2 සහ ජලය ලබා ගන්න. ඇමෝනියම් CO2 සහ ජලය ලබා ගන්න. ඇමෝනියම් සල්ෆේට් රත් කරොත් ඇමෝනියා සහ H2SO පොළ ලබා ගන්න. මේ පොතේ සමහර ප්‍රශ්නවලදී මේ සල්ෆියුරික් මේ ලැබෙන සල්ෆියුරික් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සල්ෆියුරික් තවදුරටත් යම් පළවලට ලක් වෙන්න පුළුවන්. ඒ සමහර තත්ත්වවලදී මේ H2SO4 ඵලය වෙනස් වෙන්න පුළුවන්. අපි මේ විදිහට මේ ටික දැනගමු. ඔය සාකච්ඡා කරේ පුතේ අවසාන වශයෙන් අපි කතා කරේ පස්වෙනි කාණ්ඩයේ ඇමෝනියම් ලවණ සම්බන්ධව. ඇමෝනියම් ලවණ වල තාප වියෝජන සම්බන්ධව අපි මේකෙදී සාකච්ඡා කරේ. ඊළඟට අපිට තියෙනවා මේ ඇමෝනියම් ලවණ හඳුනා ගැනීම. ඒක අපි මුලින්ම සාකච්ඡා කරා. මම කියන්නේ ඇමෝනියම් ලවණ අඩංගු ජලීය ද්‍රාවණයක් ආම්ලිකයි කියලා. ඒ නිසා ඇමෝනියා හඳුනා ගැනීම සඳහා භාවිත කරන සරලම ක්‍රමයක් තමයි මේ බස්මයක් සමග රසායනික ප්‍රතික්‍රියා කළොත් එහෙම ඇමෝනියා වාතය නිදහස් වෙනවා. කියන්නේ ඕනෑම ඇමෝනියම් ලවණයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග උණුසුම් කළ විට ඇමෝනියා වාතය නිදහස් වෙනවා. අපි ඊළඟට නයිට්‍රේට් සම්බන්ධ. NO3- නයිට්‍රේට්. විවිධ නයිට්‍රේට් හම්බෙන්නේ. පළවෙනි කාර්යය හම්බුන සෝඩියම් නයිට්‍රේට්, මැග්නීසියම් නයිට්‍රේට් නේ. ඊට පස්සේ කොපර් වල නයිට්‍රේට් සම්බන්ධව. මේ නයිට්‍රේට් ආයන හඳුනා ගැනීම පහුගිය අවුරුද්දේ අපේ අකාවනික වචනා ප්‍රශ්නේ මේ නයිට්‍රේට් ආයනය හඳුනා ගැනීම සහ ඊට අදාළ රසායනික ප්‍රතික්‍රියාව පිළිබඳ අපි පරීක්ෂා කරා. නයිට්‍රේට් හඳුනා ගැනීම පිළිබඳ නයිට්‍රේට් ආයන හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි වැදගත් පරීක්ෂණයක් තමයි මේ දුබුරු වලේ පරීක්ෂණය කියන්නේ. මොකක්ද පරීක්ෂණය? දුබුරු වලේ පරීක්ෂණය. ඊට අමතරව ඇලුමිනියම් කුඩු පරීක්ෂණය අපි පරණ
සිලබස් වල ගත්තාම ගොඩක් 90 ගණන් වල ගියාම දේවදාන මිශ්‍රණය දේවදාන පරීක්ෂණය සඳහන් කරන්න පුළුවන්. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් එක පරීක්ෂණයක් තමයි දුඹුරු වලය පරීක්ෂණය. ඊළඟ ඇලුමිනියම් කුඩු පරීක්ෂණය. ඇලුමිනියම් කුඩු පරීක්ෂණය. අපේ YouTube channel මාලාවේ අපි මේ දවස්වල ඉදිරිපත් කරනවා ප්‍රායෝගික පරීක්ෂණ කීපයක්. ඒකෙදී අපි දුඹුරු වලය පරීක්ෂණය සහ ඇලුමිනියම් කුඩු පරීක්ෂණයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණයක් අපේ YouTube channel එක ඔයාලට බලන්න පුළුවන් ඉදිරියේදී. මම හිතනවා ඒකෙන් ඔයාලට මේ දුඹුරු වලය පරීක්ෂාව සහ ඇලුමිනියම් කුඩු පරීක්ෂාව මීට වඩා ඔයාලට විස්තරාත්මකව දැනගන්න ලැබේ. මම ඔයාලට සිද්ධාන්තයේ වශයෙන් වැදගත් වෙන කාරණා ටික පමණක් මේකදී ඉදිරිපත් කරන්න. අපතේ නයිට්‍රේට් අයන අඩංගු ජලීය ද්‍රාවණයක්. නයිට්‍රේට් අයන අඩංගු ජලීය ද්‍රාවණයක්. අපි හිතමු කියන්නේ මෙන්න මේ ජලීය ද්‍රාවණය තුළ අපිට හඳුනා ගන්න ඕනේ නයිට්‍රේට් අයන තියෙනවාද නැද්ද කියලා. තියෙනවාද නැද්ද කියලා. අපි මේ කරන්නේ මුලින්ම අපි මෙයාට දානවා ෆෙරස් ධන දෙක නැත්නම් Fe ධන දෙක අයන අපි හිතමු දාමු එකට ෆෙරස් සල්ෆේට් Fe ධන දාමු. Fe ධන දෙක අයන දාපුවාම සාමාන්‍යයෙන් Fe ධන දෙක කියන්නේ කැට කොළ පාටනේ කිලිටි කොළ පාටක්නේ. දැන් සාමාන්‍යයෙන් කිලිටි කොළ පාට වුණු ද්‍රාවණයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. එහෙනම් මේ ද්‍රාවණයට දාලා තියෙන්නේ නයිට්‍රේට් අයන අපි හිතනවා තියෙනවා කියලා අපි අලුතෙන් එක් කරා Fe ධන දෙක. කියන්නේ Fe ධන දෙක අරගෙන ෆෙරස් සල්ෆේට් දාමුකෝ අපි ඊළඟට දාන්නේ සල්ෆියුරික් ඒක අපිට. අපි මේක පරීක්ෂණ නලයක් අතර මේ බීකරය මේ විදිහට ඇල කරලා අපි මේකට බිඳුව බැගින් හිමින් සීරුවේ සාන්ද්‍ර සල්ෆියුරික් මම දන්න අපි සාන්ද්‍ර සල්ෆියුරික් බිඳුව බැගින් එක් කරනවා. සාන්ද්‍ර සල්ෆියුරික් අපිට ගන්නේ බිඳුව ගානේ සාන්ද්‍ර සල්ෆියුරික් එක් කරනවා. සාන්ද්‍ර සල්ෆියුරික් බිඳුව ගානේ එක් කරනවා. බිඳුව ගානේ එක් කරනකොට මෙන්න මේ පහළ ස්තරයේදී දුඹුරු පාට වලයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. දුඹුරු පාට වලයක් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. මම අපෝ කියන ඒ කතාව මේ දුඹුරු පාට වලයක් නිරීක්ෂණය කරන්න පුළුවන් කියන්නේ මේ ද්‍රාවණය තුල NO3- නයිට්‍රේට් අයන අඩංගු වෙලා තියෙනවා. අපි බලමු මේකේ කෙමිකල් රියැක්ෂන් එක රසායනික ප්‍රතික්‍රියාව දිහා අපිට බලමු. නයිට්‍රේට් අයන NO3- අයන අය කවුද පුතේ අපි මාධ්‍ය දැම්මේ? අනුදිමව දැම්මේ Fe දාන දෙක දැම්මා. අන්තිමට දෙන කොහොමද? සල්ෆියුරික් දැම්ම. පැහැදිලි Fe ධන දෙක පුතේ ඔක්සිකරණය වෙනවා. Fe ධන දෙක ඔක්සිකරණය වෙනවා. Fe ධන 3 බවට NO3- ඔක්සිහරණය වෙනවා NO බවට. ඒතර මාධ්‍යයේ සල්ෆේට කාර්බන තියෙන්න පුළුවන්. ජලය තියෙන්න පුළුවන්. ඔන්න පුතේ මෙතන ගොඩක් වැදගත්. මෙතන මේ ලැබෙන NO තියෙනවනේ. අලුත ලැබෙන NO තියෙනවනේ. NO මේ Fe ධන දෙක සමග හදා ගන්න පුළුවන් සංකීර්ණයක්. සංඝ සංකීර්ණයක්. Fe NO සමග හදා ගන්න පුළුවන් මේ විදිහට සංඝ සංකීර්ණය. මෙන්න මේ සංඝ සංකීර්ණය දුඹුරු පාටට හුරු. මෙන්න මේ සංඝ සංකීර්ණය දුඹුරු පාටට හුරු. දුඹුරු පාට හුරු සංඝ සංකීර්ණයක් හදන්න පුළුවන්. මම එන ආපෞසාරයක් පුතේ ඉතාමත් මේකෙන් කියන්න නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා අපගේ විෂය නිර්දේශය තුල තියෙන එක ප්‍රායෝගික පරීක්ෂණයක් තමයි දුඹුරු වලය පරීක්ෂණය. දුඹුරු වලය පරීක්ෂණයේදී අපි තහවුරු කරගන්නේ දීලා තියෙන ජලීය ද්‍රාවණය තුල නයිට්‍රේට් අයනේ තිබේද නැද්ද කියන එක. මේ සඳහා මුලින්ම Fe ධන දෙක අයන අඩංගු ද්‍රාවණය එක්ක යුතුයි. සාමාන්‍යයෙන් අපි ගන්න ෆෙරස් සල්ෆේට් අලුත් පිළියෙල කරගත ෆෙරස් සල්ෆේට් ගන්න ඕනේ. මොකද නැත්තම් අපේ විද්‍යාගාරයේ තියෙන ෆෙරස් සල්ෆේට් ඔක්සිකරණය වෙලා තියෙන්න පුළුවන්. එහෙනම් මේ ක්‍රියාවලියට එක සාර්ථක වෙන්නේ නැහැ. අලුත නිපදවාගත්ත ෆෙරස් සල්ෆේට් එක් කරලා අපි අර කැකෑරුම් නලේ නැත්තම් පරීක්ෂණ නලේ මේ විදිහට ඇල කරලා බිත්තියේ දිගේ යන විදිහට සල්ෆියුරික් බිඳුව ගන්න පිට එක් කරාට පස්සේ Fe ධන දෙක Fe ධන තුන බල ඔක්සිකරණය වන අතර NO3- ඔක්සිහරණය NO. මේ ඔක්සිහරණ ලැබෙන NO ලිගන්ඩයක් ලෙස ක්‍රියා කරමින් Fe ධන දෙකත් එක්ක මේ විදිහට සංඝ සංකීර්ණයක් හදලා
මේ සංගත සංකීර්ණේ දුඹුරු පාට වෙනවා. අපි මේ ඇල කරලා බිඳුව ගාන එක කරන්නේ නැත්නම් මෙහෙම ඒක සමහරවිට අර දුඹුරු වලයක් නිරීක්ෂණය කරගන්න අපිට බැරි වෙන්න ඉඩ තියෙන සාංශාරික දුමාවේ නිසා. නිසා අපි මේ විදිහට ක්‍රමානුකූලව මේ පරීක්ෂා කරන මේ කතා කරන්නේ පුතේ නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා අපේ විෂය නිර්දේශයේ තියෙන දුඹුරු වලේ පරීක්ෂණය. අපි ඊළඟට අපි ඉදිරියට අපි මේ කාණ්ඩෙත් අවසන් කරනවා. ඊළඟ මොකද කියපුත් අපි? ඇලුමිනියම් කුඩු පරීක්ෂණය. ඇලුමිනියම් කුඩු පරීක්ෂණය නැත්නම් ඇලුමිනියම් කුඩු වෙනුවට අපිට මේකට දේවදාර කියන ලෝහය පාවිච්චි කරනවා. දේවදාර කියන්නේ කොපර්, සිංක් සහ ඇලුමිනියම් අන්තර්ගත වෙන මිශ්‍ර ලෝහයක්. අපි ගමු ඇලුමිනියම් මාධ්‍ය වාෂ්පීක කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ වාෂ්පයක් අපි එක් කරනවා. අපි කලින් මේක දික් කරලා සාකච්ඡා කරලා තියෙන්නේ. එතකොට ඇමෝනියා වාතය නිදහස් වෙනවා. ඊට අමතරව අපිට මෙන්න මේ සංකීර්ණේ ලබා ගන්නවා. සෝඩියම් සමග මෙන්න මේ සංකීර්ණේ ලබා ගන්නවා. ඒ කියන්නේ ඇලුමිනියම් ඔක්සිකරණය වෙනවා. මෙන්න මේ ඵලයේ කොට විතර ඇමෝනියම් වාතය නිදහස් වෙනවා. මම මේක ඉතල පැහැදිලි කරන්න නැත්නම් මොකද මම මේක කලින් ඇලුමිනියම් වල තුන්වෙනි කාණ්ඩයේ රසායන ප්‍රතික්‍රියාවට සාකච්ඡා කරා. මෙතන ඇමෝනියා වාතය නිදහස් වෙනවා. මේ නිදහස් වන්නේ ඇමෝනියා වාතය නම් ඒක හඳුනා ගන්න පුළුවන් අපි කතා කරන්නේ ස්ව ප්‍රතිකාරකයේ සහ සාම්ප්‍රේෂීය පොගොනද වීදුරු කුරක ආධාරයෙන් අපිට මේක හඳුනා ගන්න පුළුවන්. ඔන්න පුතේ ඔතනින් අපිට පස්වෙනි කාණ්ඩේ පහේ කාණ්ඩේ 15 වෙනි කාණ්ඩේ කතන්දරය අවසන් වෙනවා. අපි තාමත් කෙටියෙන් පොඩි සාරාංශයක් අපි හදාගමු. පස්වෙනි කාණ්ඩේ පහ ඒ කාණ්ඩේ 15 වෙනි කාණ්ඩේ නයිට්‍රජන් ෆොස්ෆරස් ආසනික ඇන්ටිබඩි බිස්මත් කියන ඒවා තිබ්බ. නයිට්‍රජන් ඉතා කුඩා විදුලියතාව ඉතා ඉහළ ඩී කාක්ෂික නෑ. ඒ නිසා අනිත් මූලද්‍රව්‍ය වලින් රසායනිකව වෙනස් වෙනවා. නයිට්‍රජන් කියන්නේ දී පරමාණුක වායුවක්. අපි නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුවකට සලකනවා. ඇයි නයිට්‍රජන් නිෂ්ක්‍රීය වායුව සලකන්නේ? ප්‍රබල ත්‍රිත්ව බන්ධන නිසා. ප්‍රබල ත්‍රිත්ව බන්ධනයේ විඝටනය අසීරුයි. ඒ නිසා මෙයාගේ රසායනික ප්‍රතික්‍රියාකාරීත්වය ඉතාමත්ම පහළගේ තියෙන්නේ. ඔක්සීකරණාංක සලකපුවාම පස්වෙනි කාණ්ඩයේ අය ඍණ 3 සිට ධන 5 දක්වා ඔක්සීකරණාංක පෙන්වන්න කරන්න පුළුවන්. විශේෂයෙන්ම නයිට්‍රජන් පුතේ ඍණ 3 සිට ධන 5 දක්වා තියෙන සියලුම ඔක්සීකරණක අවස්ථා පෙන්වන්න කරනවා. කාණ්ඩ දිගේ පහළට යන විට ඍණ ඔක්සීකරණාංක අවස්ථා පෙන්වීමේ හැකියාව අඩු වෙනවා. ඇයි අඩු වෙන්නේ? පරමාණුක අරය වැඩි වීම නිසා. එතකොට නයිට්‍රජන්ගේ රසායනික ප්‍රතික්‍රියා යටතේ අපි නයිට්‍රජන් සාධන ඔක්සයිඩ් ගැන කතා කරා. ඊට පස්සේ නයිට්‍රජන් හදන ඔක්සෝ අම්ල දෙක කතා කරා. HNO2 සහ HNO3 කියලා. HNO2 කියන්නේ දුබල අම්ලයක් වුණාට HNO3 කියන්නේ ප්‍රබල ඔක්සිකාරකයක් සහ ප්‍රබල අම්ලයක් ලෙස විද්‍යාගාරවලදී භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කතා කරා ඇමෝනියා සහ ඇමෝනියම් ලවණ සම්බන්ධව. NH3 කියන්නේ භාෂ්මික අවර්ණ කටුව ගන්ධයක් තියෙන වායුව. මේ ඇමෝනියා වායුව ඔක්සිහාරකයක් ලෙස රසායනික ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඇමෝනියා වායුව ජලයේදී ක්‍රිමින් ලැබෙන ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දුබල ඒක ආම්ලික භාෂ්මයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ ඇමෝනියම් ලවණ නැත්නම් ඇමෝනියම් ධන අඩංගු ජලීය ද්‍රාවණ ආම්ලික කියලා අපි හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ අපි ඇමෝනියම් ලවණ වල තාප යෝජනය සාකච්ඡා කරා. ඇමෝනියම් ලවණ තාප යෝජනයේදී සුවිශේෂ ඇමෝනියම් ලවණ තුන් දෙනෙක් අපි හඳුනගත්තා. ඇමෝනියම් නයිට්‍රේට්, නයිට්‍රයිඩ් සහ ඇමෝනියම් ඩයික්‍රෝමේට්. ඒ සුවිශේෂ තාප යෝජනය. ඒ සුවිශේෂ තාප යෝජනය නොසලකා හැරියොත් පුතේ ඇමෝනියම් ලවණ තාප යෝජනයෙන් බොහෝ විට අපිට ලැබෙන්නේ ඇමෝනියා වාතය සහ වෙනත් ඵල කීපයක්. අවසාන අපි කතා කරා අපි ඇමෝනියා වාතය හඳුනා ගැනීම සහ නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සම්බන්ධව. ඇමෝනියා වාතය හඳුනා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රියාකාරකම් දෙකක් අපි පැහැදිලි කරා. එකක් තමයි නෙස්ලර් ප්‍රතිකාරක. නෙස්ලර් ප්‍රතිකාරකයේ කහ පැහැ දුඹුරු පැහැයට හරවනවා. ඊළඟ එක සාන්ද්‍රේශීය කොගොනලද වීදුරු කූරකට අල්ලපුවාම සුදු පාට දුමාරයක් ලබා දෙනවා. නයිට්‍රේට් අයන හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ දෙකක් අපි ඉදිරිපත් කරා. කෙටියෙන් දුඹුරු වලේ පරීක්ෂණය සහ ඇලුමිනියම් කුඩු පරීක්ෂණය. මෙතන ඇලුමිනියම් කුඩු වෙනුවට දේවදාර කියන ලෝහය මිශ්‍ර ලෝහය පාවිච්චි කරන්න පුළුවන්. දුඹුරු වලේ පරීක්ෂණයේදී දුඹුරු පාට වලයක් ලබා දෙන Fe ධනතික අයන ඇතිවේ නයිට්‍රේට් අයන සාන්ද්‍ර සල්ෆියුරික් හමුවේදී. ආයුබෝවන් පුතේ. අපි එහෙනම් ඊළඟ කාණ්ඩේ ළඟම නැවත ඔයාලත් එක්ක සම්බන්ධ වෙමු.